හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ නොවැම්බර් මාසයේ 2 වෙනිදා අද සඳුදා දවසක් ශ්‍රී ලංකාවේ වෙලාවෙන් සවස් 5:30ට අපි එකතු වෙන්නේ ධම්මසංගණී අභිධර්ම ග්‍රන්ථ රත්නයේ දහම් කරුණු සාකච්ඡා කරන්නයි. අදත් අපිට ධම්මසංගණී ප්‍රකරණ ග්‍රන්ථ රත්නයේ කරුණු පැහැදිලි කර දීම සඳහා ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මංගල ඉදිරිසිංහ මහත්මයා. මංගල ඉදිරිසිංහ මහත්මයා ඔබතුමාව මේ අපේ ධම් සභාවට ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට යොමු වෙනවා අදට නියමිත දහම් කරුණු අපිට මතු කර දෙන ලෙසට. තෙරුවන් සරණයි. දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේ අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න කලින් තෙරුවන් නමස්කාර කරලා ඉඳිමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. හොඳයි, අද දවසෙත් අපි සාකච්ඡාව ආරම්භ කරමු. අද අපිට තියෙන්නේ අභිධම්ම පිටකයේ ධම්මසංගණී ප්‍රකරණයේ ආශ්‍රිතව තියෙන මාතිකා විස්තර කිරීමේ දුක මාතිකා යටතේ මහාන්තර දුකය පිළිබඳව විස්තර කතා කරන්න අපි පසුගිය දේශනා වාරයේ කිහිපයක් කතා කළා. පළවෙනි ද්වික 4 ගැන අපි කතා කළා. අද අපිට පස්වෙනි ද්විකය ඉඳලා කතා කරන්න අවස්ථාව තියෙනවා. ඒ අනුව අපි අද පස්වෙනි ද්විකයේ ඉඳලා කතා කරමු. මගේ ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා ඇති කියලා මම හිතනවා. අවශ්‍ය වෙනවා මංගල මහත්මයා. හරි. එහෙමනම් අපි පස්වෙනි ද්විකයේ පද දෙක යෙදিলা තියෙන්නේ චිත්ත සංසට්ඨා ධම්මා පළවෙනි පදයේ හැටියට, දෙවෙනි පදයේ චිත්ත විසංසට්ඨා ධම්මා. චිත්ත සංසට්ඨා චිත්ත විසංසට්ඨා. දැන් අපි මේ වෙනකන් කතා කළා පළවෙනි දුකය සාරම්මන අනාරම්මන, දෙවෙනි දුකය චිත්තා ධම්මා නොචිත්තා ධම්මා, තුන්වෙනි දුකය චේතසිකා ධම්මා අචේතසිකා ධම්මා, හතරවෙනි දුකය චිත්ත සම්පයුක්තා ධම්මා චිත්ත විප්පයුක්තා ධම්මා. පස්වෙනි දුකේ හැටියට තියෙන්නේ චිත්ත සංසට්ඨා ධම්මා චිත්ත විසංසට්ඨා ධම්මා. ඇත්තටම බැලුවොත් චිත්ත සංසට්ඨා කියලා කියන්නේ සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සිත සමග යෙදෙන කියන අර්ථයම තමයි. ඒ අනුව චිත්ත සම්පයුක්තා කිව්වත් චිත්ත සංසට්ඨා කිව්වත් එකම අර්ථය තමයි දෙන්නේ. මේක අපි බැලුවොත් අභිධර්ම භාවනා 2 පොතේ පිටු 124 තියෙන අර්ථකථනය චිත්ත සංසට්ඨා කියලා කියන්නේ ඒකෝත්පාදී සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සිත සමග මිශ්‍ර වූ කියන අර්ථය. ඒකෝත්පාදී සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සිත සමග මිශ්‍ර වූ. එතකොට ඒක ඒ අර්ථ දැක්වීම ඇත්තටම චිත්ත සම්පයුක්තා ධර්මවලදී ඒ විදිහම තමයි අපිට අර්ථ දක්වන්න සිද්ධ වෙන්නේ. එහෙමනම් චිත්ත විසංසට්ඨා කියනකොට ඒ කියන්නේ චිත්ත විප්පයුක්ත ස්වභාවය. ඒකෝත්පාදී සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සිත සමග මිශ්‍ර නොවූ කියන අර්ථය තමයි අපිට අරගන්න තියෙන්නේ. එතකොට අපි වැඩිදුර විස්තර බැලුවොත් නික්ඛේප කාණ්ඩයේ එතනදී ඡේද 1198 කතමේ ධම්මා චිත්ත සංසට්ඨා කොහොමද එතන විස්තර කරලා තියෙන්නේ? වේදනාස්කන්ධෝ සංඥාස්කන්ධෝ සංකාරස්කන්ධෝ. ඒ කියන්නේ වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය කියන්නේ මුළු චෛතසික කොටස. සීලම චෛතසික 52 එතන අඩංගු වෙනවා. මේ ධම්මා චිත්ත සංසට්ඨා. එහෙමනම් සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සිත සමග මිශ්‍ර වෙලා ඉන්නේ චෛතසිකයි කියන අර්ථයයි මෙතනින් චිත්ත සංසට්ඨා යටතේ අර්ථ දක්වලා තියෙන්නේ.
එහෙමනම් චිත්ත විසංසට්ඨා කියනකොට එහෙමනම් අනිකුත් සතර පරමාර්ථ අතුරින් අනිකුත් සියලුම කොටස් ටික අනිත් පැත්තට යන්න ඕනේ. හැබැයි අපි බැලුවොත් ඡේද 1199 චිත්ත විසංසට්ඨා කියන පාඨයට දෙන අර්ථකථනය සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා චිත්ත විසංසට්ඨා. සබ්බංච රූපං අසංකතාච ධාතු. ඒ ටික ඒ පරමාර්ථ ධර්මයේ යුගලය විතරයි චිත්ත විසංසට්ඨා යටතේ විස්තර වෙන්නේ. ඡේද 1199 යටින් කියනවා චිත්තං න වත්තබ්බං චිත්තේන සංසට්ඨන්තිපි චිත්තේන විසංසන්තත්තිපි. ඒ කියන්නේ සිත කියන එක මේ පද දෙකටම ගන්න එපයි. ඒ කියන්නේ සංසට්ඨ ස්වභාවයටත් සිත ගන්න එපා, විසංසට්ඨ ස්වභාවයටත් සිත ගන්න එපා කියලා. සිත වරකට ඇති වෙන්නේ එක සිතයි. එම සිත සමගම සංසට්ඨ වීමක් හෝ විසංසට්ඨ වීමක් හෝ සිදුවිය නොහැකි බවයි මේ අනුව මෙතන විස්තර කරලා දෙන්නේ. එහෙමනම් මේ දුකයේ පද දෙක සඳහා චිත්ත සංසට්ඨා කියනකොට චෛතසික ටිකත් චිත්ත විසංසට්ඨා කියනකොට සියලුම රූප සහ නිර්වාණ ධාතුවක් තමයි අපිට අරගන්න වෙන්නේ. ඒ සිත කියන ධර්මතාවය මේ පද දෙකටම යෙදෙන්නේ නැති වග මේකෙත් තුලින් පැහැදිලි වෙනවා. අට කතා කාණ්ඩය බැලුවත් ඒ අර්ථකථනෙමයි දීලා තියෙන්නේ. ඒ අනුව ඉතින් එහාට පැහැදිලි කිරීමක් ධම්මසංගණිය තුල තවදුරටත් ඇවිල්ලා නැහැ. මොකද ඒක ඉතින් එහාට පැහැදිලි කරන්නත් ඕනේ. මේ වගේ දැන් අපි කීප අවස්ථාවක කතා කළා යම් යම් ධර්මතා පද දෙකට නොයන ස්වභාවය. විශේෂයෙන් කතා කරන ධර්මතාවය තනි ධර්මයක් තනි ධර්ම සංඝටකයක් වූ අවස්ථාවලදී මේ සිදුවීම සිදු වෙන වග අපි දැක්කා. එහෙමනම් මෙහි අභිධේයාර්ථ අපි සාරාංශගත කළොත් පළවෙනි පදයේ චිත්ත සංසට්ඨා යටතේ චෛතසික 52 අපිට ගොනු කරන්න පුළුවන්. එතනදී ස්කන්ධ තුනක්, ආයතන එකක්, ධාතු එකක් සහ සත්‍ය තුනක් ලෙසට ඒක බෙදා දක්වන්නත් පුළුවන්. ස්කන්ධ තුන වුණොත් වේදනා සංඥා සංකාර ස්කන්ධ හැටියට, ආයතනය ධම්මායතනේ, ධාතු ධම්ම ධාතු, සත්‍ය තුන මේ චෛතසික ධර්ම තුල තියෙනවා. දුක්ඛ සත්‍ය තියෙනවා, සමුදය සත්‍ය තියෙනවා, මාර්ග සත්‍ය තියෙනවා. එහෙමනම් සත්‍ය තුනයි. චිත්ත විසංසට්ඨා ධම්මා යටතේ රූප 28 සහ නිර්වාණය විතරයි ගැනෙන්නේ. එහෙමනම් එතන ස්කන්ධ එකයි. මොකද රූප ස්කන්ධය විතරයි තියෙන්නේ. නිර්වාණය ස්කන්ධ විනිර්මුක්ත නිසා. ආයතන 11යි. ධාතු 11යි, සත්‍ය දෙකයි. ආයතන 11යි, ධාතු 11යි වෙනකොට මන ආයතනයේ සහ සප්ත විඥාන ධාතු නැති වෙන නිසායි ඒ 11 හැටියට යෙදිලා තියෙන්නේ. සත්‍ය දෙක හැටියට දුක්ඛ සත්‍යයත් නිරෝධ සත්‍යයත් ඉදිරිපත් වෙනවා. එතකොට මේ පද දෙකටම චිත්තය අරගත්තේ නැති නිසා මේක සප්පදේශ දුකක් හැටියට තමයි විස්තර කරන්න තියෙන්නේ. එහෙමනම් මේ දුකෙන් බැහැර වූ ධර්ම හැටියට සිත් 89 ඉදිරිපත් කරන්න පුළුවන්. මේ තමයි පස්වෙනි ද්විකය විස්තර කරන ආකාරය. එතනදී ඒක සම්බන්ධව මොනවා හරි සාකච්ඡාවකට ඉඩක් තියනවද? අවශ්‍යද? අලුත් අදහසක් ඉදිරිපත් කරන්නේම පුළුවන්ද? කාට හරි අදහසක් තියෙනවා. හරි. එහෙම නැතිනම් අපි ඊළඟ දුකයට යන් 6 වෙනි දුකය. දැන් අපි මේ කතා කරන මහන්තර දුකේ තුල මුළු පද 28ක් එනවා යුගල 14ක් හැටියට. ඒ අනුව අපි 6 වෙනි යුගලේ කතා කරමු. චිත්ත සමුට්ඨානා ධම්මා. චිත්ත සමුට්ඨානා ධම්මා දෙවෙනි පදය නෝ චිත්ත සමුට්ඨානා ධම්මා. හොඳයි. අපි ඒක විස්තර කරලා බලමු. සමුට්ඨාන භාවනා පොතේ පිටු 125 දෙන අර්ථකථනය අනුව චිත්ත සමුට්ඨානා ධම්මා කියනකොට සිත හේතු කොට හටගන්නා වූ සිත හේතු කොට හටගන්නා වූ චිත්ත සමුට්ඨාන. අපිට දැන් ප ဋ ාණ ප්‍රකරණ එහෙම කියවද්දි මේ සමුට්ඨාන කියන වචනේ බොහෝ කොට යෙදෙනවා. චෛතසික ධර්මයක් කතා කරනකොට තං සම්පයුක්තකානං ධම්මානං එහෙම එතකොට රූප ධර්මයක් ගැන කතා කරනකොට සමුට්ඨාන ධම්මා කියන එකත් අපිට මේ වචනේ මේ විදිහට යෙදෙනවා. දැන් මෙතන සිතේ චිත්ත සමුට්ඨාන කියනකොට සිත හේතු කොටගෙන හටගන්නා වූ කියන අර්ථය.
සිත හේතු කොට හට ගන්නා වූ. එහෙමනම් නොචිත්ත සමුට්ඨාන කියන්නේ හිත හේතු කොටගෙන හට නොගන්නා වූ. හරි. මොනවද හිත හේතු කොටගෙන හටගන්නේ? මනෝ පුබ්බංග මා ධම්මා. එහෙමනම් සිත පෙරට කොට යනවා. එහෙමනම් චෛතසික ඒකම එන්න ඕනේ. මෙතනදී විශේෂයක් තියෙනවා. සිත හේතු කොට හටගන්න කියනකොට චෛතසික විතරක් නෙමෙයි හිත හේතු කොටගෙනම හටගන්නේ. එතන හටගන්න තවත් චිත්තද රූප උනත් ගන්න පුළුවන්. අපි වැඩිදුර විස්තර සඳහා නික්කේප කාණ්ඩේ බැලුවා නම් ඡේද 1200 කතමේ ධම්මා චිත්ත සමුට්ඨානා කියනකොට එතන විස්තරයක් දෙනවා වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ. එතන එතකොට ඒ තුنين නිරූපණය වෙනවා චෛතසික 52. ඊට අමතරව දෙනවා කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන්නේ රූප ධර්මතා දෙකක්. ඒ රූප ධර්මතා දෙකත් මෙතෙන්ට අරන් තියෙනවා. හේතුව තමයි කාය විඤ්ඤාතිය සහ වචී විඤ්ඤාතිය අනිවාර්යයෙන්ම ඒකාන්ත චිත්තජ රූප නිසා සිත විසින්ම ඇති කරන රූප ධර්මයක් නිසා විඤ්ඤාති රූප දෙක මෙතෙන්ට අරගෙන තියෙනවා. ඊළඟට කියනවා යංවා පනඤ්ඤම්පි අත්ති රූපං චිත්තජං චිත්ත හේතුකං චිත්ත සමුට්ඨානං. සිත විසින් ඇති කරනු ලබන වෙනත් යම් වූ රූපයක් තියෙනවාද ඒවත් අරගන්න කියලා. එහෙමනම් එතන තියෙනවා අනේකාන්ත වශයෙන් සිත විසින් ඇති කරන රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, පොට්ටබ්බායතනය, ආකාශ ධාතු, ආපෝ ධාතු, රූපස්ස ලහුතා, රූපස්ස මුදුතා, රූපස්ස කම්මඤ්ඤතා, රූපස්ස උපචයෝ, රූපස්ස සන්තති. කබලින්කාරෝ ආහාරෝ ඉමේ ධම්මා චිත්ත සමුට්ඨාන. මේ කියන ඔක්කොම ධර්ම ටික එතනදී අරන් තියෙන වගේ පේනවා. විශේෂයක් මෙතන දකින්න පුළුවන් ඉන්නේ උපචය හා සන්තති කියන දෙකත් චිත්ත සමුට්ඨාන ධර්මයක් හැටියට මෙතන අරන් තියෙනවා. මේ தত্ত্বයේ යටතේදී අපි මේක පොඩ්ඩක් ඇනලයිස් කරලා බැලුවොත් මේ සිත මේ රූප ධර්ම කොහොමද ඇති වෙන්නේ කියලා විස්තර කරලා බැලුවොත් රූප ධර්මයන්ගේ පූර්ණ විස්තරයක් මෙතන තියෙනවා. මුළු රූප 28 කර්මජව ඇති වෙන්නේ මොනවද? චිත්තජව ඇති වෙන්නේ මොනවද? ඍතුජව ආහාරජව ඇති වෙන්නේ කොහොමද කියන එක තියෙනවා. චිත්තජ රූපවල මම මෙතන රතු පාටින් දක්වලා තියෙනවා. එතන තියෙනවා ගෝචර රූප වර්ණ ගන්ධ රස ශබ්ද පොට්ටබ්බ කියන රූප ධර්ම ගෝචර රූප ටික ඇති වෙන්න පුළුවන්. ආපෝ ධාතු ආකාශ කබලින්කාර ආහාර විඤ්ඤාති රූප දෙක ඒකාන්තයි. විකාර රූප තුනත් ලක්ෂණ රූප අතරින් උපචේ සංසිත දෙකත් මෙතන අරන් තියෙනවා. ඒ අනුව මෙතන චිත්තජ රූප 17ක් හැටියට ගොනු කරන්න පුළුවන්. මෙතන ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ සමහර ගොනු කිරීම වලදී මේ ලක්ෂණ රූප උපචේ සංතති ගැනීම හෝ නොගැනීම තමයි ප්‍රශ්නයකට වුණොත් වෙන්නේ. අනිත් ටික නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර අවස්ථාවල ඒ උපචේ සංතති නොගන්නා තැනුත් අපිට සමහර පාඩ විග්‍රහ කරද්දී හම්බ වෙනවා. ඒ හැර මේ කියන අර්ථකථනයට අනුව නික්කේප කාණ්ඩයට අනුව මෙතන චිත්තජ රූප 17ක් අපිට අරගන්න පුළුවන් මේ කියන විස්තරයට අනුව. එතකොට චිත්ත සමුට්ඨානා කියනකොට සිත සමග සිත හේතු කොටගෙන හට ගන්නා කියන අර්ථයෙන් තමයි ඒක විස්තර කරලා දෙන්නේ. එතකොට ඒකාන්ත රූප ධර්ම අතරින් ඒකාන්ත චිත්තජ රූපත් අනේකාන්ත ඒවා ටිකත් මෙතන අරගෙන තියෙනවා. හොඳයි. එහෙමනම් නොචිත්ත සමුට්ඨානා කියනකොට පැහැදිලිවම චිත්තංච අවශේෂච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා නොචිත්ත සමුට්ඨාන. චිත්තය අවශේෂ රූප ටිකත් ඒ කියන්නේ අතන අපි අරගත්තේ සිත විසින් ඇති කරන රූප ධර්මතා විතරයි. එහෙමනම් සිත විසින් ඇති කරන්නේ නැති අනිකුත් රූප ධර්මතා. ඒ කියන්නේ දැන් සිත විසින් අනේකාන්ත වශයෙන් ඇති කරන ඒවා අනිකුත් ධර්මතාවලිනුත් ඇති කරන්න පුළුවන්. එහෙමනම් ඒ ටිකත් මෙතෙන්ට එවි එන්න ඕනේ. ඒ විදිහට තමයි මෙතන ගොනු කරලා තියෙන්නේ. සිතත් අවශේෂ රූප ටික නිර්වාණ ධාතුවක් තමයි නොචිත්ත සමුට්ඨානා කියන තැන ගොනු කරලා තියෙන්නේ. ඒක අට කතා කාණ්ඩය අනුව අරගෙන බැලුවොත් අපිට පේනවා ඡේද 1534 තුල කතමේ ධම්මා චිත්ත සමුට්ඨානා කියනකොට වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ හරි කාය විඤ්ඤාති වචී විඤ්ඤාති හරි යම්වා පනඤ්ඤම්පි අත්ති රූපං චිත්තදෙන් චිත්ත හේතුකං චිත්ත සමුට්ඨානං රූපායතන සද්දායතන හරි අර විස්තරේ ඒ ආකාරයෙන්ම දීලා තියෙනවා. කොහොමද සිත
හේතු කොටගෙන හට ගන්නා ධර්මතා මොනවද කියන තැන. නොචිත්ත සමුත්ථාන කියන එකත් නික්කේප කාණ්ඩය විදිහටම තමයි අර්ථකථනය දීලා තියෙන්නේ. චිත්තංච අවශේෂංච රූපං නිබ්බාණංච මේ ධම්මා නොචිත්ත සමුත්ථාන. එහෙමනම් දැන් අපි මේ විදිහට තියෙන එකේ අහුලලා බලමු මොනවද අභිදේයාර්ථ තියෙන්න පුළුවන් කියලා. හොඳයි. චිත්ත සමුත්ථාන කිව්වම එහෙනම් මොනවද වෙන්න පුළුවන්? කාට හරි ඉදිරිපත් වෙලා කියන්න පුළුවන්ද? චිත්ත සමුත්ථාන. සිත හේතු කොටගෙන හට ගන්නා වූ. පැහැදිලිවම චෛතසික 52යි චෛතසික 52යි චිත්ත රූප 17යි තමයි ලැබෙන්නේ. හරි. හරියටම හරි. එහෙමනම් ඒ කියන චෛතසික 52ත් චිත්තජ රූප 17ක් තමයි චිත්ත සමුත්ථාන හැටියට එන්නේ. එහෙමනම් ඒක ස්කන්ධ 4යි. ආයතන මෙතන කීයක් තියෙනවද? ආයතන 6ක් තියෙනවානේ. ආයතන 6ක් තියෙනවා. ධාතු ධාතුත් 6යි. ධාතුත් 6යි. ගුණ කරගන්න පුළුවන්. ධාතු 6යි. ධාතු 6 කියන්නේ එතන තියෙන්නේ එතකොට චෛතසික 52ම තියෙනවා. ධම්ම ධාතු තියෙනවා. ධම්ම ධාතු තියෙනවා. ඔව්. ඔතන ප්‍රසාද රූප තියෙනවද? ප්‍රසාද රූප. චිත්තද රූප. චක්කු ධාතු, සෝත ධාතු, ගාන ධාතු, දිව්වා ධාතු, කාය ධාතු තියෙන්න පුළුවන්ද ඔතන? තියෙන්න බෑ. තියෙන්න බෑ. හරි. එහෙමනම් එතන තියෙන පොට්ටබ්බ ධාතු. ඔව්. ගෝචර රූප කොයි විදිහටද ධාතු හැටියට එන්නේ? පොට්ටබ්බ ධාතුවයි මොනවාද රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු තියෙන්න පුළුවන්ද? අපි දැන් ගත්තේ චිත්තජ රූප 17 විතරයි උතන දැන් අරන් තියෙන්නේ. එහෙමනම් එතනදී පැහැදිලිවම ප්‍රසාද රූප ටික නෑ. මොකද ඒක ඒකාන්ත කර්මජයි. එතකොට ගෝචර රූප වලින් අපිට අරගන්නකොට වර්ණ රූපය උතන තියෙනවා. හරි? තියෙනවා. වර්ණ රූපේ රස රූපේ තියෙනවා. ඔව්. පොට්ටබ්බ රූපේ තියෙනවා. ඔව්. වර්ණ ගන්ධ රස අනිත්‍යව සුකුම රූපය. ඔව් එතකොට දැන් අපි 6ක් ගොනු කරන්නේ. මොනවාද අපි 6 ගොනු කරන්නේ? රූපායතනය, සද්දායතනය තියෙනවා. ගන්ධ ධාතු, රස ධාතු, ශබ්දායතනය තියෙනවා. ශබ්දායතනය. ඔව් රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු. පොට්ටබ්බ ධාතු, ධම්ම ධාතු. හරි, good. හරි. සත්‍ය හැටියට? සත්‍ය 3යි. සත්‍ය 3යි. දුක්ඛ සත්‍ය තියෙනවා, සමුදය සත්‍යයක් තියෙනවා, මාර්ග සත්‍යයක් තියෙනවා. හරි. එහෙනම් නොචිත්ත සමුත්ථාන කියනකොට එහෙනම් ඊතුරු ධර්ම ටික මේ පැත්තට යනවා. එතනදී සිත් 89 එනවා, කර්මජ රූප 20 එනවා, චිත්තජ රූප 5 ත්‍රිවිධ රූප 15 වෙනවා, ආහාරජ රූප 14 එනවා. දැන් මෙතනදී චිත්තජ ටික වෙන මේ පැත්තට ගත්ත නිසා ඊතුරු රූප ටික මේ විදිහට ඒ සමුත්ථානයේ අණුව ගොනු කරලා දැම්මම නම් ලස්සනයි කියලා මට හිතෙනවා. එතකොට මහත්තයා පොඩි ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මෙතන අපි ජරතා අනිච්චතා රූප දෙක මෙතනට එකතු නොකරොත් මේක සප්පදේශ වෙනව නේද? අපි මෙතන එකතු කරන්න ඕනේ නේද? මොකේද? මේ දෙවනි පදයේ නොචිත්ත සමුත්ථානායකට නොචිත්ත සමුත්ථාන එකට ජරතා අනිච්චතා එකතු කළ යුතුයි. ඔව් නේද? නැත්නම් ප්‍රශ්නයක් එනවා. ඔව් 15 14 නෙමෙයි එහෙමනම් අපිට ගන්න 15 නෙමෙයි එතන එනමම පෙන්වනවා නම් හරි ඒක. වෙනම පෙන්වනවා නම් හරිනේ. කියලා. ඔව්. එතනවා එහෙම වුණා නම් හොඳයි කියලා. ඒ ගැන වෙන මොන හරි අදහස් තියනවද? ඒක එහෙම ගන්න එක ගැන වෙනත් අදහස් තියනවද? කෙරුවන් සමය මංගල මාත්‍ය සමහර වෙලාවට අපි කර්මජ රූප වලට උපචේ සම්පති අරගෙන ඔව් වෙනත් රූප වලට ගන්නවද ජරතානිච්චතා කියන එක. එහෙම ගත්ත තැන් ඔබතුමාට මතක තියෙනවද? කාට හරි මතක තියෙනවද?
ඒක වෙනමම ඒක දැන් උතුජ කර්මද චිත්තද ඍජුත කියලා නැතුව ඒක වෙනම අරතා අනිච්චතා කියලා පෙන්වනනම් යටින් හරි නේද? ඔව් එහෙම හරි මම එහෙමයි. ඔතනදී දැන් නොචිත්ත සමුත්ථානා කියනකොට අතනදී උපචේ සම්තති ගත්ත නිසා නේද? ගත්ත නිසා එහෙමනම් ඒකත් ලක්ෂණ දෙකක්. එහෙනම් ඊතුරු ලක්ෂණ දෙක කියන පද නෙමෙයි. ඔව්. ඔව් ඒක ඒ විදිහට කිව්වනම් හරි කියලා හිතෙනවා. අපි වෙනමම ඒක දෙක පෙන්නනවා නේද? ඔව්. මම මහත්තයා එහෙම හොඳයි. ඔව්. හරි. ඒක හැබැයි තව චුට්ටක් කතා කරලත් කමක් නැහැ. මොකද ජරතා අනිත්‍යතා දෙක මේ දැන් මේ දුකයක් කතා කරන නිසා එක්ක මේ පැත්ත නැත්තම් මේ පැත්ත කියන කාරණාවේදී අර මේ පැත්ත නැත්තම් අර පැත්තට යනවා කියන ධර්මතාවය ගන්නවා. නමුත් ඉතින් මේවා ඉතා සියුම් ධර්මතා අපේ නායක හම්දුරුත් එක අරගෙන නැහැ මට මතක හැටියට. එහෙම නොදැම්මොත් මේක සප්පදේශ වෙන්න ඕනේ. ඔව් මොකද රූප 28 යටතේ අර ටික තියෙද්දී නොචිත්ත කියනකොට එහෙමනම් එන්න ඕනේ. ඒක සිත මගින්ම නෙමෙයි ඇති වෙන්නේ. ඒක ඇති වූ ධර්මතාවල ලක්ෂණ. ජරතා අනිත්‍යතා. ඔව් මේක මටත් හිතෙනවා වෙනම දැම්මනම් හොඳයි කියලා. හැබැයි ඉතින් මේ වගේ කරුණු අපගේ දැනුමින් ඉදිරිපත් කරනවට වඩා තව පොඩ්ඩක් විමර්ශනය කරලාම ඉදිරිපත් කළොත් වඩාත්ම හොඳයි කියලා මට හිතෙනවා. විභාගයේ ප්‍රශ්නය ආව නම් දැන් මටත් උක මතක් වුණා නම් මමත් අනිවාර්යෙන් දමාවි. එතකොට මේක ස්කන්ධාදී වේදින් බෙදුවොත් ස්කන්ධ දෙකයි ආයතන 12යි ධාතු 18යි සත්‍ය දෙකයි කියලා ගොනු උනේ. නිර්වාණ ස්කන්ධ විනිමුක්තයි එතනින් ඊට එහා විස්තරයක් නැහැ. දැන් මේ தত্ত্বය යටතේදී මේක මම නිප්පදේශ කිව්වට මේක එහෙමනම් මේ தত্ত্বය යටතේදී සප්පදේශ හැටියට පෙන්විය යුතුයි. නමුත් අරක අපි ජරතානිච්චතා මෙතෙන්ට ගන්නවා නම් තමයි මේක නිප්පදේශ වෙන්න ඕනේ. ඒ අනුව ඒක ඒ විදිහට නිවැරදි විය යුතුයි. හරි. හත්වෙනි දුකය චිත්ත සහභූනෝ ධම්මා නෝ චිත්ත සහභූනෝ ධම්මා. චිත්ත සහභූ. දැන් මේ ඇත්තටම මේ මහාන්තර දුකය ආදුනිකයෙකුට අමාරු වෙන්නේ මෙන්න මේ වචන. මෙතන තියෙනවා එක හා ළඟින් යන වචන රාශියක්. මේවා අපිට එදිනදා හුරු පුරුදු වචනත් නෙමෙයි. යන්නේ ඒ නිසා තමයි මේ වචන පැටලීම නිසා තමයි මේ පද ගැලපීම යම් තැනකදී අමාරු වුණොත් අමාරු වෙන්නේ. එහෙම නැතුව ඒ පද ටික කටපාඩම් නම් මේ මහාන්තර දුකය අමාරු දුකයක් නෙමෙයි. මටත් මේක ඉගෙන ගන්න කාලේ හරිම ප්‍රශ්නයක් වෙලා තිබුණා මේ එක පද ඒක කටපාඩම් වුණේම නෑ ඉතින්. ඒ මිසක් වෙන දුකේ මේ අනිකුත් පද ගැලපීම අමාරු නැහැ. පදේ අර්ථය මතක තියා ගැනීම තමයි අර ගොඩක් එක ළඟින් යන පද ගොඩක් තියෙන නිසා. හරි. දැන් අපි බලමු සහබුනෝ කියන්නේ කියලා. දැන් සහබුනෝ කියන එකට දීලා තියෙන අර්ථය තමයි භාවනා පොතේ සිත හා සමග එකට හට ගන්නා වූ කියන එක. දැන් බලන්න මේ මෙතනදී මේ මට තේරෙන විදිහට බුදුරජාණන් වහන්සේ මේ මහාන්තර දුකය ඉදිරිපත් කරමින් මේ සිත සහ චෛතසික එහෙම නැත්නම් සිතත් සමග හැසිරෙන අනිකුත් ධර්මතා පිළිබඳව ඉතා පැහැදිලි සහ ඉතා සියුම් විග්‍රහයක යෙදෙනවා. ඉතින් මේක හරියටම අපි තේරුම් ගත්තොත් තමයි මේ සිත් සහ ඒ සමග ඇති වෙන අනිකුත් ධර්මතා ගැන නිවැරදිම වැටහීම අපිට අරගන්න පුළුවන් වෙන්නේ. ඉතා සියුම් බෙදීමක් මෙතන තියෙනවා. දැන් මම මේ සහබුනෝ කිව්වහම සිත හා සමග එකට හට ගන්නවා. අපි චිත්ත සමුට්ඨානා කියලා කියන්නේ සිත හේතු කොටගෙන හට ගන්නා කියන අර්ථයෙන් න්යාවේ. එතකොට සංසට්ඨා කිව්වොත් අර සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් ඒකෝත්පාදී සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් පවතින ඒවා. ඉතින් ඒ තැන අරගෙන බලපුවාම එතකොට කෙනෙක්ව හිතන්න පුළුවන් දැන් සිත හා සමග එකට හට ගන්නා කියනකොට එතනදී ඒක සංසට්ඨ වෙන්න බැරිද? හරි? අන්න ඒකයි. එහෙම වෙන්නේ නැහැ. ඇයි? මෙතන සිත හා සමග එකට හට ගන්නා ස්වરૂපය. උත්පාද ස්වરૂපය මත පදනම් කරගෙන මෙතන බෙදලා තියෙනවා. ඒකයි සහබුනෝ කියලා කතා කළේ. එහෙමනම් නොචිත්ත සහබුනෝ කියනකොට සිත හා සමග එකට හට නොගන්නා. ඒ ධර්මතා විදිහට තමයි එන්නේ. එතකොට මේක නික්කේප කාණ්ඩේ ආරම්භ බැලුවොත් ඡේද 1202 එතනදී කියනවා කතමේ ධම්මා චිත්ත සහබුනෝ කියනකොට වේදනක්ඛන්தோ සංඤක්ඛන්தோ සංකාරක්ඛන්தோ. ඒ කියන්නේ චෛතසික ධර්ම ටික කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. අන්න බලන්න.
සිත හා සමග එකට හට ගන්නා කියනකොට අනිවාර්යයෙන්ම විඤ්ඤාති රූප දෙකත් සිත හා සමගමයි එකට හටගන්නේ. හැබැයි ඒක සංසට්ට කියලා ගන්න බැරි වුණා. මොකද සතර සංප්‍රයෝගයට ඒක අදාළ වුණ නැති නිසා. අන්න එවැනි සියුම් බෙදීම් මෙතන විස්තර කරලා අරගෙන මොකද බැරි වෙලාවක්වත් මේක සංසට්ටයි කියලා ගත්තොත් එහෙනම් මේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියන්නේ චෛතසික කියලා කෙනෙක්ට ආගියු කරන්න පුළුවන් වේවි. ඒ තැන් නිවැරදිව පැහැදිලි කරලා දෙන හොඳ විග්‍රහයක් තමයි මේ මහාන්තර දුකේ තුල දකින්න හම්බ වෙන්නේ. එහෙමනම් චිත්ත සහබුනෝ ඒ කියන්නේ සිත හා සමග එකට හට ගන්න ධර්ම මොනවද? චෛතසික සහ විඤ්ඤාති රූප දෙක. ඒ තමයි නික්කේප කාණ්ඩයේ අර්ථ දැක්වීම. එහෙමනම් නොචිත්ත සහබුනෝ කියනකොට අවශේෂ ධර්මතා සියල්ල. එතකොට එතන එනවා චිත්තංච අවශේෂංච රූපං අසංකතාච ධාතු මේ ධම්මා නොචිත්ත සහබුනෝ. හරිද? එතකොට දැන් සිත සමග හට ගන්නා සිත සමග හට නොගන්නා. එතකොට දැන් බලන්න සිත සමග හට නොගන්නා කියන අර්ථය තුල දෙවෙනි පදේ අභිධේයාර්ථ හැටියට මෙතන චිත්තය අරන් තියෙනවා. සිත සමග හට නොගන්න දෙයක්. චිත්තය. නමුත් අර චිත්ත සංසට්ටා කියන තැනදී එතනදී ඒක පද දෙකෙන් අයින් වුණා. හරි මෙන්න මේ වගේ විශේෂතා තමයි මේකෙදි මතක තබා ගත යුතු වන්නේ. මංගල මහත්මයා එතනදී අර තව දෙයක් තමයි දැන් චිත්ත සහබුනෝ කියනකොට එතනදී අනිත් චිත්තජ රූප අරගෙන නැහැ නේද? චිත්තජ රූප ටික අරගෙනත් නැහැ. ඒ කියන්නේ මේ සිත නිසාම හට ගන්න කොටස් දෙකක් කරන් තියෙනවා කාය විඤ්ඤාති වචී විඤ්ඤාති කියලා. නමුත් ඉතිරි චිත්තජ රූප ටික අරගෙන නැහැ. ඒ කියන්නේ අනේකයි මෙතන ඊටාම සිවුම් බෙදීමක්. එතනදී හැබැයි දැන් අට කතාව තුල උනත් ඇයි මේ චිත්තජ රූප වල ඉතුරු ටික කොටස අරගත්තේ නැත්තේ කියන එකට පැහැදිලි උත්තරයක් මට නම් හමුුනේ නැහැ. එතනදී මම දන්නේ අදහසක් හැටියට විතරක් මතක කරන්න කැමති මංගල මහත්මයා මේක සිතෙන්ම පමණක් හට ගන්නවා කියන අර්ථයක් අනිත්‍ය වගේ මොකක්ද හට ගන්නවනේ. එහෙමද කියලා හිතෙනවා. හිතන්න පුළුවන් නේද? මේක ගැන කොහොමද මේ නික්කේප් කාණ්ඩේ මේ විදිහට විතරයි කියලා තියෙන්නේ නේද? වැඩිමයි කියන්නේ. මංගල මහත්මයා ඔච්චරමයි කියන්නේ මේ ඊට එහා විස්තරයක් නැහැ අට කතාවෙත් ඊට එහා විස්තරයක් නැහැනේ. ඊළඟට අත්සාධනියත් විශේෂ විස්තරයක් මම දැක්කේ නැහැ. ඊටසියුම් තැන් ඉතින් මෙතන මටත් හිතෙන්නේ කාය විඤ්ඤාති කියන එක පැහැදිලිවම සිත විසින්ම උපදවන ඒවානේ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. ඒ නිසා වෙන්න ඕනේ ඒක ඒ විදිහට ආවේ. මොකද අනිකුත් චිත්තජ රූප ටික අරගත්තොත් එතනදී අනිකුත් ප්‍රත්‍යධර්ම මගිනුත් ඒවා යම් කිසි දෙයක් ඇති කරන්න පුළුවන් නේ. ඒ නිසා වෙන්න ඕනේ මෙතනදී මේක මෙහෙමම අරගෙන තියෙන්නේ. එතකොට අට කතා කාණ්ඩයත් ඊට එහා විස්තරයක් දෙන්නේ නැහැ. එහෙමනම් ওই පදනමේ ඉඳගෙන අභිධේයාර්ථ අහුලනකොට අපිට චිත්ත සහබුනෝ ධම්මා කියනකොට ඒ කියන්නේ සිත හා සමග එකටම හට ගන්නා ධර්මතා හැටියට එතන ඉදිරිපත් වෙන්නේ චෛතසික 52ක් විඤ්ඤාති රූප දෙකක්. එහෙමනම් ඒ ධර්මතා ටික ස්කන්ධ වශයෙන් 4යි. කාය විඤ්ඤාති වචී විඤ්ඤාති දෙක රූපස්කන්ධයේ හැටියට යන නිසා ස්කන්ධ 4යි ආයතන 1යි. සියලුම ධර්මතා ටික ධම්මායතනයේ සහ ධම්ම ධාතුවට ගොනු වෙන නිසා සත්‍ය වශයෙන් 3යි චෛතසික ධර්ම 52ම තියෙන තැන සත්‍ය 3යි දුක්ඛ සමුදය මාර්ග. එහෙමනම් ඒක ඒ විදිහට බෙදෙනවා. නොචිත්ත සහබුනෝ කියනකොට සිත 89යි ඉතිරි රූප 26යි. රූප දෙකක් අනිත් පැත්තට ගියානේ. ඉතිරි රූප 26යි නිර්වාණයයි. එහෙමනම් එතනදී ස්කන්ධ 2යි ආයතන 2යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 2යි. සත්‍ය දෙක උනේ දුක්ඛ සත්‍ය සහ නිරෝධ සත්‍ය. හරි. ඒ තමයි 7 වෙනි යුගලය අපි චිත්ත සහබුනෝ සහ නොචිත්ත සහබුනෝ කියන ධර්මතා දෙක විස්තර කරන්න යන්න වෙන්නේ. ඊළඟට 8 වෙනි එකට යනවා නම් වෙනත් මොන හරි අදහස් දෙයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් කතා කරන්න පුළුවන්. සාකච්ඡාව ටිකක් එතකොට වර්ණවත් වෙයි. කාට හරි අදහසක් තියෙනවද ඉදිරිපත් කරන්න ඒ සම්බන්ධයෙන්? එහෙමනම් අපි යන් 8 වෙනි
යුගලයට. එතන 8 වෙනි යුගලයේ පද දෙක තියෙන්නේ චිත්තානුපරිවර්තිනෝ ධම්මා නොචිත්තානුපරිවර්තිනෝ ධම්මා. චිත්තානුපරිවර්තිනෝ සිත සමගම එකට හටගෙන එකට පෙරලෙන ධර්ම. සිත සමගම එකට හටගෙන එකට පෙරලෙන ධර්ම. මොනවා වෙන්න පුළුවන්ද? එහෙනම් ඒකත් පැහැදිලිවම චිත්ත සහගුණෝ හා සමපාතිකව යන්න ඕනේ වගේ අදහසක් තියෙනවා. අභිධර්ම භාවනා පොතේ විස්තර කිරීමට අනුව චිත්තානුපරිවර්තිනෝ කියනකොට එතන කියන්නේ සිත හා සමග හටගෙන සිත සමගම පෙරලෙන ධර්ම. සිත හා සමගම හටගෙන සිත හා සමගම පෙරලෙන ධර්ම. එහෙමනම් නොචිත්තානුපරිවර්තී කියනකොට එහෙම අනිත් ධර්ම සියල්ල අරගනීවි. මේක නික්කේප කාණ්ඩයට ගිහිල්ලා බලපුවාම කතමේ ධම්මා චිත්තානුපරිවර්තිනෝ වේදනක්ඛන්‍தோ සංඤක්ඛන්‍தோ සංකාරක්ඛන්‍தோ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. එහෙමනම් එතනත් චිත්ත සහභූනෝ විදිහටම තමයි මේකත් අර්ථ දක්වලා තියෙන්නේ. වෙනස් වචනයකින් ඉදිරිපත් කිරීමක් වගේ තමයි පෙනෙන්න තියෙන්නේ. එහෙමනම් එතනත් චිත්තංච අවශේෂංච රූපං අසංකතාච ධාතු දෙවෙනි පදයටත් ගැළපීම පෙරසීමයි. එහෙමනම් අපි මේක අට කතා කාණ්ඩයේ බැලුවත් ඊට එහා අර්ථයක් දීලා නැහැ. වේදනක්ඛන්‍தோ සංඤක්ඛන්‍தோ සංකාරක්ඛන්‍தோ කාය විඤ්ඤාති වචී විඤ්ඤාති. ඒ තමයි චිත්තානුපරිවර්තිනෝ. චිත්තානුපරිවර්තිනෝ කියලා කිව්වේ සිත සමග හටගෙන සිත සමග පෙරලෙන. හරි. එහෙමනම් නොචිත්තානුපරිවර්තිනෝ කියනකොට අනිකුත් ධර්මතා ටික සිතත් අවශේෂ රූප ටිකත් නිර්වාණයත් සිත සමග හටගෙන සිත සමගම පෙරලෙන ධර්ම නොවේ කියලා ගොනු කරලා තියෙනවා. එහෙමනම් ඉතින් අර වගේම තමයි අපි දෙයියත් අපුරන එක චිත්තානුපරිවර්තිනෝ කිව්වහම චෛතසික 52ක් කාය විඤ්ඤාති වචී විඤ්ඤාතියත් ඒ විදිහට එන අතරේදී නොචිත්තානුපරිවර්තිනෝ කියනකොට සිත 89යි ඉතිරි රූප 26යි නිර්වාණයයි ස්කන්ධාදී ભેදය ඒ විදිහටම යනවා. එහෙමනම් ඒක නිප්පදේශ දුකයක් හැටියට ඉදිරිපත් වෙනවා. එහෙමනම් 9 වෙනි යුගලය දැන් මෙතන දැන් පේනවා චිත්ත සංසට්ඨ සමුට්ඨානා ධම්මා. චිත්ත සංසට්ඨ සමුට්ඨාන. දැන් අර කලින් කතා කරපු ධර්මතා යුගල මේ එකට ගොනු කරමින් එකට ඈඳමින් ඉතිරි ඒවා ගොනු කරන වගේ පේනවා. මෙතන 9 වෙනි පද යුගලයේ පළවෙනි පදයේ හැටියට එන්නේ චිත්ත සංසට්ඨ සමුට්ඨානා ධම්මා. චිත්ත සංසට්ඨ සමුට්ඨානා ධම්මා. ඒකෝත්පාදී පාදාදී වශයෙන් සිත හා සමග මිශ්‍ර වූද සිත නිසා හටගන්නා වූද. එතකොට ඒකෝත්පාදාදී වශයෙන් සිත සමග මිශ්‍ර වූද සිත නිසා හටගන්නා වූද. හරිද? දැන් අපිට මතකයි සිත සමග මිශ්‍ර වූ ඒකෝත්පාදාදී වශයෙන් සිත සමග මිශ්‍ර වූ කියනකොට රූප ධර්ම කිසිවක් ඉන්න හැකියාවක් නැහැ. ඇයි? සතර සංප්‍රයෝග ලක්ෂණයම සලකන්න වෙන නිසා. සිත නිසා හටගන්නා වූ කියනකොට එහෙමනම් ඉතින් අර සතර සංප්‍රයෝගයට යටත්ව මේ කැලල ගොනු කරගන්න වෙනවා. එහෙමනම් චෛතසික 52 විතරක් වෙන්න ඕනේ මෙතෙන්ට එන්නේ. එහෙමනම් නොචිත්ත සමුට්ඨානා කියනකොට අනිත් ධර්ම ටික මේ පැත්තට ගොනු වේවි. නික්කේප කාණ්ඩය ආරම්භ බැලුවා නම් කතමේ ධම්මා චිත්ත සංසට්ඨ සමුට්ඨානා වේදනා සංකාරක්ඛන්‍தோ ඉමේ ධම්මා චිත්ත සංසට්ඨ සමුට්ඨාන. අන්න එතන අරන් තියෙන්නේ ස්කන්ධ ධර්ම නාමස්කන්ධ ධර්මතා තුන විතරයි. ඒ කියන්නේ චෛතසික 52 විතරයි. ඊළඟට නොචිත්ත සංසට්ඨ සමුට්ඨාන කියනකොට ඊතුරු සියලුම ධර්ම ටික අරන් තියෙනවා. චිත්තංච සබ්බංච රූපං අසංකතාච ධාතු. සිතත් සියලුම රූප ටිකත් නිර්වාණ ධාතුවත් ඒ පැත්තට අරන් තියෙනවා. දෙවෙනි පදේ හැටියට චිත්ත නොචිත්ත සංසට්ඨ සමුට්ඨාන කියලා. අට කතා කාණ්ඩයත් මම හිතන්නේ මීට එහා විස්තරයක් දීලා නැහැ. පළවෙනි පදේ හැටියට චෛතසික සියල්ලත් දෙවෙනි පදේ හැටියට ඊතුරු ධර්මතා සියල්ලත් තමයි අට කතා කාණ්ඩෙත් විස්තර වෙලා තියෙන්නේ. අභිදේය අර්ථ හැටියට එහෙමනම් පළවෙනි පදයේ චෛතසික 52 විතරයි. ස්කන්ධ 3යි ආයතන 1යි ධාතු 1යි සත්‍ය 3යි. නොචිත්ත සංසට්ඨ සමුට්ඨාන ධම්මා වෙනකොට සිත 89යි රූප 28යි නිර්වාණයයි. එතන ස්කන්ධ 2යි ආයතන 2යි ධාතු ආයතන 12යි ධාතු 18යි සත්‍ය 2යි.
ඒකත් එහෙනම් නිපදේශ දුකයක් හැටියට යනවා. ඊළඟට 10 වෙනි කොටස අපි අරගෙන බැලුවොත් එතන පද දෙක හැටියට ගැලපෙනවා චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබූනෝ. අර කලින් කතා කරපු පද තුනක් එකට ගලපලා එතන ඉදිරිපත් කරලා තියෙනවා. චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබූනෝ ධම්මා කියලා. එහි පදගත අර්ථ ආරම්භ බැලුවොත් භාවනා පොතට අනුව චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබූනෝ ධම්මා. එහෙමනම් සිත සමග මිශ්‍ර වූ සිත නිසා හට ගන්නා වූ සිත සමග හට ගන්නා වූ මේ පද තුන ඒ විදිහටම අරගෙන තියෙනවා. සිත සමග මිශ්‍ර වූ සිත නිසා හට ගන්නා වූ සිත සමග හට ගන්නා වූ. එහෙමනම් ඒ කියන අවස්ථාව චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබුනෝ ධම්මා. පැහැදිලිවම ඔය කියන තුරටම හරහා එනවනම් තුනෙන්ම පෙරිලා එනවනම් අපිට ගන්න පුළුවන් වෙන්නේ නැවත වතාවක් චෛතසික ටික විතරයි. එහෙමනම් දෙවෙනි පදේ හැටියට නොචිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබුනෝ කියනකොට සිත සමග මිශ්‍ර නොවූ සිත නිසා හට නොගන්නා වූ සිත සමග හට නොගන්නා වූ කියන ඊතුරු ධර්මතා සියල්ල මේ පැත්තට එහෙමනම් ගොනු කරලා තියෙන්න ඕනේ. අටකථා කාණ්ඩය ආරම්භ බැලුවා නම් නික්කේප කාණ්ඩය ආරම්භ බැලුවා නම් ඡේද 1208 කතමේ ධම්මා චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබූනෝ කියනකොට වේදනක්ඛන්தோ සංඥක්ඛන්தோ සංකාරක්ඛන්தோ මේ ධම්මා චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබූනෝ. එහෙමනම් එතන අරගත්තේ චෛතසික 52 විතරයි. දෙවෙනි පදේ හැටියට 1209 කතමේ ධම්මා නෝ චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබූනෝ කියනකොට චිත්තංච සබ්බංච රූපං අසංකතාච ධාතු ඉමේ ධම්මා නෝ චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබුනෝ. ඒ විදිහට එතන ගුණ වෙන්න ඕනේ. අටකථා කාණ්ඩයත් ඒ විදිහටම තමයි අර්ථ දක්වලා දීලා තියෙන්නේ. එහෙමනම් ඒ තුල අපි අභිධේයාර්ථ සාරාංශගත කළොත් පළවෙනි පදේ චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබුනෝ ධම්මා කියනකොට චෛතසික 52 විතරයි. ස්කන්ධ 3යි ආයතන 1යි ධාතු 1යි සත්‍ය 3ක් එහි අඩංගු වෙනවා. නොචිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබූනෝ කියනකොට සිත 89යි රූප 28යි නිර්වාණයයි මේ පැත්තට ගුණ වෙනවා. ඒ කාණ්ඩය තුල ස්කන්ධ 2යි ආයතන 12යි ධාතු 18යි සත්‍ය 2යි කියලා ඒක බෙදා දක්වන්න පුළුවන්. එතකොට සියලුම ධර්මතාවයේ පද දෙකට ගොනු වූ නිසා නිප්පදේශ දුකයක් හැටියට ඒක ඉදිරිපත් වෙනවා. ඊළඟට 11 වෙනි පද යුගලයේ අරගත්තොත් 11 වෙනි පද යුගලයේ හැටියට තියෙන්නේ දැන් අර කලින් පද හතරක් දැන් එකහු කරනවා. චිත්ත සංසට්ඨ සමුට්ඨානානුපරිවර්තිනෝ. කලින් පදේ කලින් යුග 10 වෙනි යුගලයේ අපි අරගත්තේ චිත්ත සංසට්ඨ සමුට්ඨාන සහබුනෝ. මෙතනදී සහබුනෝ වයින් කරලා පරිවර්තිනෝ කියලා අරගත්තා. එතකොට පදේ වෙන්නේ පළවෙනි පදේ වෙන්නේ චිත්ත සංසට්ඨ සමුට්ඨානානුපරිවර්තිනෝ ධම්මා. හරිද? එතකොට එහෙනම් එතන තියෙනවා සිත හා සමග මිශ්‍ර වූද සංසට්ඨ. සිත නිසා හට ගන්නා වූද සමුට්ඨාන. සිත අනුව පෙරලෙන්නා වූද පරිවර්තිනෝ. හරි? ඒ කියන වචන තුන අනුව ඒ අර්ථ තුනටම ගැලපෙන පද හැටියට අපිට අරගන්න පුළුවන් වුණොත් මොනවද අපිට අරගන්න පුළුවන් වෙන්නේ? සිත හා සමග මිශ්‍ර වෙන්නත් ඕනේ. ඒ කියන්නේ සතර සංප්‍රයෝග ලක්ෂණේ තියෙන්නත් ඕනේ. සිත නිසා හට ගන්නා වෙන්නත් ඕනේ. සිත අනුව පෙරලෙන්නා වූ වෙන්නත් ඕනේ. පැහැදිලිවම එහෙනම් චෛතසික 52 විතරයි ඔය කියන කාණ්ඩ තුනම පෙරිලා එන්න ඕනේ. එහෙමනම් නොචිත්ත සංසට්ඨ සමුට්ඨානු පරිවර්තිනෝ කිව්වහම සිත හා සමග මිශ්‍ර නොවූද සිත නිසා හට නොගන්නා වූද සිත අනුව නොපරලෙන්නා වූද කිව්වහම ඊතුරු ධර්මතා සියල්ල අනිත් පැත්තට ගොනු කරන්න ඕනේ. එහෙමනම් නික්කේප කාණ්ඩයේ තේරුම අරගෙන බැලුවොත් ඡේද 1210 චිත්ත සංසට්ඨ සමුට්ඨානු පරිවර්තිනෝ කියන තැන එතන විස්තර වෙන්නේ වේදනක්ඛන්தோ සංඥක්ඛන්தோ සංකාරක්ඛන්தோ මේ ධම්මා චිත්ත සංසට්ඨ සමුට්ඨානානු පරිවර්තිනෝ. ඒ කියන්නේ චෛතසික 52 විතරයි ඒ අර්ථකථනයට ගොනු කරලා තියෙන්නේ. දෙවෙනි පදයට ගොනු කරනවා එහෙනම් චිත්තංච සබ්බංච රූපං අසංකතාච ධාතු. සියලුම ඊතුරු පරමාර්ථ ධර්ම ටික දෙවෙනි පදයට ගොනු කරනවා.
අට කතා කාණ්ඩයේ ඊට එහා විස්තරයක් දෙලා නැහැ. ඒකම තමයි විස්තර කරන්නේ. ඒ අනුව අපි අභිධේයාර්ථ කතා කරනකොට අපිට එනවා චෛතසික 52ක් පළවෙනි පදේ හැටියට චෛතසික 52 එනවා. එතන ස්කන්ධ තුනයි ආයතනිකයි ධාතු එකයි සත්‍ය තුනයි. නොචිත්ත සංසට්ඨ සමුත්ථාන පරිවර්තිනෝ ධම්මා කියනකොට සිත් 89යි රූප 28යි නිර්වාණයයි අභිධේයාර්ථ හැටියට එනවා. එතනත් ස්කන්ධ ආදී ભેදය. ස්කන්ධ දෙකයි ආයතන 12යි ධාතු 18යි සත්‍ය දෙක නිප්පදේශ දුකයක් හැටියට විස්තර වෙනවා. මංගල මහත්තයා. ඔව්. මේකේ ලෝකෝත්තර සිත්පැට වෙනම පෙන්වන්න ඕනේ නේද අපි? පල්ලෙහා ඒක සත්‍ය වෙන්නේ දැන් අපි ආර්ය සත්‍ය වලට ඒක වැටෙන්නේ නැහැ නේද? සත්‍ය විනිර්මුක්ත ධර්ම කියලා. ඔව්. ඒක නැත්තම් අනිත් කස්තියට. හරි. ඒ සත්‍ය හැම එකකම මේක තිබුණා නේද? මේකට මේක එන්න ඕනේ තමයි. yes. මේක එන්න ඕනේ නේ. ඔව්. මම ගත්තර මේ දුක විස්තර කරගෙන යන්නේ මේ ධාතු මේ ස්කන්ධාදී ભેදය ගැන වැඩි අවධානයක් යොමු නොකර ඒ කතාව නම් ඇත්තටම හරි. සත්‍ය විස්තර කරන සත්‍ය කියන ඒවා අභිධේයාර්ථය තුල තියෙනවා නම් ඒ සත්‍ය විස්තරයේදී මේ විනිර්මුක්ත ධර්ම පැහැදිලිවම කිව යුතුයි. හරි. මම පොඩි ප්‍රශ්නයක් අහන්නද සර්? මේ සන්තෝෂයි අහන්න. දැන් මෙතන එක පොඩි විශේෂත්වයක් තියෙනවා. ඇත්තටම මේ චිත්ත සංසත්තා ධම්මා කියනකොට චිත්ත සංසත්ත චිත්ත විසංසත්ත. එතනදී ඉන්නේ චිත්ත සංසත්තා ධම්මා කියන විදිහට නෙමෙයි ඒක අර්ථ දක්වලා තියෙන්නේ. සිත එතනින් අයින් කරන්න අපිට මතක තියාගන්න උනත් අවශ්‍ය නම් ඒ විසංසට්ට කියන හේතුව නිසා තමයි එතන මට හිතෙන්නේ මේක හරියටම පාලි දන්න කෙනෙක්ගෙන් හරියටම ඒක තේරුම කරගන්න ඕනේ සිත අයින් කරලා තියන්නේ අන්නේ ඒ හේතුව නිසායි කියලා මට පොඩි අදහසක් තියෙනවා. ඒක විසංසට්ටයි වෙනකොට සිත අයින් වෙන්න ඕනේ. නෝ කියලානේ අනිත් හැම තැනදීම තියෙන්නේ. එතන පොඩි පැහැදිලි කිරීමක් පසුව හරි ගන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා. මට හිතුණා නම් මමත් ඔය ප්‍රශ්නේ මමත් බැලුවා. ඇයි මේකට විතරක් විසංසට්ට වචනේ ආවේ කියලා. ඒක නොචිත්ත කියලා නොදුන්නේ ඇයි? ඒකක් තමයි ඉතින් විසංසට්ට කියලා පැහැදිලි වෙනම වචනයකින් අර්ථ නිරූපණය කරන්න පුළුවන් තැනක් නිසා එතන විසංසට්ට කියන වචනේ ගත්ත වෙන්න පුළුවන්. අනිත් තැන්වලදී අපිට දැන් සමුට්ඨානා කියන එකට විසමුට්ඨානා වගේ වචනයක් භාවිතාවේ නැහැනේ. ඒ නිසා එහෙම ගන්න හැකියාවක් තිබුණ නැති නිසා ඒක නෝ පදය දාලා ඒ අර්ථය ඉදිරිපත් කළා හැටියට තමයි මම තේරුම් ගත්තේ. අනිත් පැත්තෙන් මෙතන සංසට්ඨ විසංසට්ඨ කියනකොට සංසට්ඨ පදයට චිත්තය ගත්තෙත් නැහැ, විසංසට්ඨ පදයට ගත්තෙත් නැහැ. හරි එතනදී අර සිත කියන ධර්මතාවය එම ධර්මයක් සමගම එක්හු වීමක් හෝ අයින් වීමක් නැහැ කියන එක තමයි මට එතන වැඩිපුර හිතුනේ. හැබැයි ඉතින් තව කවුරු හරි මේකට තව ටිකක් එකතු කරනවා නම් මම කැමතියි. බ්‍රුණ මහත්මයා හැම ඉන්නවා නම් අදහසක් තියනවද? නෑ අද බ්‍රුණ මහත්මයා සම්බන්ධ වෙන්නේ නැහැ. මම මේ ඇත්තටම ඩික්ෂනරි එකේ බැලුවා. අන්නකොට මේ සංසට්ට කියන එකට දීලා තියෙන වචනේ තමයි මිශ්‍ර වූ කියන එක. බැලුවොත් එහෙම මිශ්‍ර වූ හැබැයි ඒකට මේ සම්ප්‍රයුක්ත කියන වචනේ දීලා තියෙනවා. විසංසට්ට කියනකොට වෙන් වූ සම්බන්ධ නොවූ කියන අර්ථයක් තියෙනවා. වෙන් වූ සම්බන්ධ නොවූ. සිත කියලා ගත්තොත් මිශ්‍ර වුණා කියලා කියන්නත් බෑ නේද? ඔව්. සිත ගත්තොත් සිත හා මිශ්‍ර කියලා කියන්නත් බෑ. ඒක අපේ තේරුණා. ඔව්. මොකද සිත කියන්නේ එකම එක ධර්මතාවයක් විතරයි. අපි චෛතසික ධර්මයක් එක්කනේ. එතකොට සංසට්ට කියන තැනදී සිත ගන්න නැති එක තේරෙනවා. විසංසට්ට කියන තැනදී සිත කියන එක සිතට සම්බන්ධයක් නැහැ කියලා කියන්නත් බෑ නේද? හරි. නමුත් සිත කිය අර පරාමාස වලදී උනේ මොකද?
තනි ධර්මතාවයක් විතරක් උක්ත කරුණ වෙලා තියෙන වෙලාවේදී හිම ධර්මතාවය එයා සමගිය හෝ නැතේ හෝ කියන්න බෑ නේද? ඔව් එහෙම තමයි අපි ගත්තේ. එහෙම තමයි. මට සංසට්ඨ දුකේ තවරද්දි මටත් එහෙමම තමයි හිතුනේ. ඔව්. අනිත් තැන් වලදී වෙන වෙන හේතු අපිට ගන්න පුළුවන්. මොකද ඒක ඒ අර්ථයෙන්ම නොවන නිසා ආවේ. අපි ආපු මේ විසංසට්ඨයට පොඩ්ඩක් ගිහලා බලමු. හරි. ඔව් චිත්ත සංසට්ඨා විසංසට්ඨා ඒකෝත්පාදී සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සිත සමග මිශ්‍ර වූ සංසට්ඨ විසංසට්ඨ කියනකොට ඒකෝත්පාදී සතර සංප්‍රයෝග ලක්ෂණයෙන් සිත සමග මිශ්‍ර නොවූ හරිද? එතකොට එතන සතර සංප්‍රයෝග ලක්ෂණය උලුප්පා දක්වා තියෙනවා. මෙතනදි දෙන්නේ චිත්තං නවත්තබ්බං චිත්තේන සංසත්තං තම්පි චිත්තේන විසංසත්. එතන චිත්තේන කියලා නම් දාලා තියෙන්නේ මං හිතන්නේ ඒක පාලි භාෂාවේ ව්‍යාකරණ විද්‍ය ඒ කියන්නේ සමග කියන එක අර්ථයෙන් දෙන්න ඕනේ කියලා තමයි හිතෙන්නේ. චිත්තේන කියන වචනයට කොහොමද ජයන්ත මහත්මයා අර්ථකථනය දෙන්නේ? ඔව් මම හිතනවා ඒක හරි කියලා. මොකද මේ ඔය සද්දෙන් කියන එකත් එක්ක තමයි කියන්නේ සත්‍ය විභක්තියින් චිත්තේන කියන එක එදිලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අර චිත්තේන සද්දෙන් සංසත්තං චිත්ති කියන එක තමයි සද්දින් කියන වචනේ නැතුව චිත්තේන කියලා දාලා තියෙන්නේ. ඒ කියන්නේ සිත සමග කියන එක තමයි. මෙතන මංගල මහත්තයා මෙතන සිතනේ උක්ත වෙන්නේ අවස්ථා දෙකේම සිත සමග සතර සංප්‍රයෝග ලක්ෂණයෙන්ම සිත සමග මිශ්‍ර වෙන සතර සංප්‍රයෝග ලක්ෂණයෙන්ම සිත හා මිශ්‍ර නොවූ දෙකටම සිත තමයි උක්ත වෙන්නේ. එතකොට සිත ගන්න බෑනේ මෙතනට පද දෙකටම. ඔව් මටත් ඒක තමයි හිතෙන්නේ. ඔව් ඒ වගේම තමයි දැන් චිත්ත සංපයුක්තයි චිත්ත විපයුක්තයි වුණාම සිත සමග මිශ්‍ර වීමක් වෙන්නේ. එතකොට එතන සිත උක්ත වෙන්නේ. එතකොට සිත ගන්න බෑ. සිත සමගනේ අහන්නේ. ඔව්. එතකොට ඒ පද දෙකේදීම සිත ගන්න බෑ. ඔව්. එතන මටත් හිතුනේ පැහැදිලිවම සිත් දෙකක් එකට උපදින්නේ නැහැ කියන මේ කාරණාවට හොඳ නිදර්ශනයක් මේක. සිත් දෙකක් එකට ඇති වෙන්නේ නැහැ. ඒ නිසායි මේක මෙහෙම වෙන්නේ කියන එක මට හිතුණා. ඒක තරම් ගෝවාස්යන්. අර ඒක තරම් කියන එක මෙතනදී ඔප්පු වෙනවා කියලා. ඔව් ඒක තමයි. එතනදී අර එක හරි ඒක හරි. දැන් අපි ආපහු ගියොත් එහෙම ඔව් කොතනද යන්න ඕන? ඒ වගේම තමයි සිත සංසට්ඨ වෙන තව තියෙනවනේ පද අනිත් ඒවායි සිත සංසට්ඨ වෙන පද තියෙනවනේ තව තුන. ඒ කියන්නේ 9යි 10යි 11යි ඒ තුනේම සිත සංසට්ඨ වෙද්දී මේ සිත යෙදෙන්නේ නැහැ. එතකොට එතන සිත සංසට්ඨ වුණාම පොදු ධර්මතාවයේ එතන සිත සමග සංසට්ඨ වෙන්නේ චෛතසිකමයි. ඒතර මොන පද මොකක් ආවත් සංසට්ඨ වෙන්නේ නාම ධර්ම විතරක් හින්දා චෛතසික 52 විතරයි එතන. ඔව් පළවෙනි පදේ හරි. හැබැයි අනිත් ඒ වගේ දෙවෙනි පදේට සිත අරන් තියෙනවා. එතන නොචිත්ත වෙනවනේ. නොචිත්ත වුණාම සිත නැහැ එතනනේ. එතකොට සිත නැතිකොට සිත උක්ත නැහැනේ. එතකොට සිත ගන්න ඕනේ එතනට නේද මේ පදේට. නෑ එතන නොචිත්ත සමුට්ඨාන. සිත සමග උපදින්න ධර්මයක් නොවන ටික තමයි එතන එන්නේ. සිත සමග මිශ්‍ර නොවූ. අපි එතන යමු. කිව්වහම සිත නැහැනේ. සිත සමුට්ඨාන. සිත හේතු කොට හට ගන්නා වූ, සිත හේතු කොට හට නොගන්නා වූ. එතනදී චිත්ත සංසට්ඨ සමුට්ඨාන ඒ විදියට ගිහිල්ලා අභිදේයාර්ථ දෙන්නේ මේ විදියට. එතනදී සිත අසුරම අපි අරගත්තා හේතුව අර අර්ථ දැක්වීම අනුව. චිත්ත සමුට්ඨාන හිත හේතු කොටගෙන හට ගන්නා වූ, හිත හේතු කොටගෙන හට නොගන්නා වූ. හිත හටගන්නේ හිත හේතු කොටගෙනද? නෑ. නෑ. ඒ කියන්නේ සිතට ඒ සිතම ප්‍රත්‍ය වෙන්නේ නෑ. ඔක අර ධම්මසංගණී අටකත් මෙම දත්තසාලිනී එහෙම ලස්සනට විස්තර කරලා තියෙනවා මේ අර ගොඩාරේ විස්තර දාලා තියෙනවා. ඒක තමයි මේ මම හිතන්නේ මංගල මහත්තයා. එතකොට
චිත්ත සමුත්ථාන ධර්ම කිව්වම කෙලින්ම ගන්න වෙන්නේ චෛතසික ධර්ම ටික තමයි චිත්ත සමුත්ථාන හිත ගන්න වෙන්නේ. එතකොට සිත් කියන ටික ගන්න වෙන්නේ නවචිත්ත සමුත්ථාන හැටියට තමයි ගන්න වෙන්නේ. ඔව්. අපි මෙතනද කතා කරගෙන ඊට පස්සේ මේ තවත් පල්ලෙහා නේද? තවත් ඔව්. දැන් ඊළඟ එක අපි කතා කරද්දී දැන් ඔන්න සිතයි චෛතසිකයි ගැන කතා කරලා ඉවරයි. ඊට පස්සේ යනවා අජ්ජත්තික ධම්ම හැටියට ඊට වඩා වෙනස් ධර්මතාවයක් ගැන කතා කරන්න. හැබැයි ඉතින් මේකේ පද ගැලපුම දිහා බලපුවාම මේක දුක ස්වභාවයෙන් ඒ කියන්නේ අර ගොච්චක ස්වභාවයෙන් නැතුව තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. පටන් ගත්තේ සාරම්මනා ධම්මා වලින්. ඊට පස්සේ චිත්තචෛතසික විස්තර කරන් ආවා. ඊට පස්සේ අජ්ජත්තික ධම්ම ආවිල්ලා උපාදා ධම්ම ගිහිල්ලා උපාදින්නා ධර්ම වලින් යනවා. මේක තුල යම්කිසි හිතා ලස්සන ගොනු කිරිල්ලක් නැතුවා නොවේ. හරි මේක මට මතක හැටියට මොකක්ද ඒ සූත්‍රය මජ්ජේ සූත්‍රය හරි මොකක් හරි ඒකට මට දැන් ඒක හොයාගන්න බැරි වුණා. ඒ එතනදී තියෙන යම්කිසි ගැළපීමකට මේක එක්ව වුණා වගේ මට මතකයි. ඒක මං හරියට ආයේ බලලා කියන්නම් කොහොමද කියලා. මොකද මෙතන අරමුණක් ගන්න එක අපි කතා කළා. ඊට පස්සේ අරමුණ ගන්න චිත්තචෛතසික වලින්. ඒ අනුව චිත්තචෛතසික ටික මෙතන ලස්සනට ක්ලාසිෆයි කරලා පෙන්නුවා. ඊට පස්සේ අජ්ජත්තිකා ධම්මා. එකී අරමුණු වල ගන්නෙ කොහෙන්ද? අජ්ජත්තිකා ධම්මා කියලා මෙතන විස්තර වෙන. දැන් මෙතන ඒකත් බලලෙමිමුකෝ අපි. දැන් මෙතන අජ්ජත්තික පදයට දෙන අර්ථය සලකන්න වෙනවා. මොකද මේක ත්‍රිකයක දත්තාවා දුකයේදී දැන් ඇවිල්ලා තියෙනවා. අජ්ජත්තික හැටියට මෙතන විස්තර වෙලා තියෙනවා අර්ථ හතරක්. ගෝචරජ්ජත්තිකය, නියකජ්ජත්තිකය, අජ්ජත්තජ්ජත්තිකය, විෂයජ්ජත්තිකය කියලා හතර ආකාරයකට විස්තර වෙනවා. ඒකෙදි ගෝචරජ්ජත්තිකය කියලා අරගත්තේ රූප, ශබ්ද, වර්ණ, රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු 6. ඒක තමයි ගෝචර වෙන ධර්මතා. ගෝචර රූප ටික එතනදී අරගත්තා. ඊළඟට නියකජ්ජත්තිකය කියලා අරගත්තේ ත්‍රිකයේ විස්තර කරන ආකාරයට ස්වකීය సంతාණයට අයත් සීලුම නාම රූප සියල්ල ටික. ත්‍රිකීය సంతාණයට අයත් නාම රූප සියල්ලම තමයි නියකජ්ජත්තිකය කියලා ත්‍රිකයේදී අරගත්තේ. දැන් මේ දුක විස්තරයේදී අරගන්නේ අජ්ජත්තජ්ජත්තික කියන ස්වභාවය. එතකොට අර ත්‍රිකයේ පෙන්නපු ධර්මතාවම නෙමෙයි අරගත්තේ. එයින් චක්කායතනාදී අධ්‍යාත්මික ආයතන 6 විතරයි ගත්තේ. ඒ අනුව චක්කායතනේ, සෝතායතනේ, ගානායතනේ, චක්කු සෝත ගාන જીවහා කායායතනේ, ඔය මන ආයතනේ, ඔය 6 විතරයි අජ්ජත්තජ්ජත්තික හැටියට යෙදෙන්නේ. එහෙමනම් ඒ ටික විතරයි මෙතෙන්ට අරගෙන තියෙන්නේ මේ දුකයේ විස්තර කිරීම හැට අනුව. මොකද විෂයජ්ජත්තික කියලා අවසානයේට විස්තර කරන අර්ථයේ තියෙන ලෝකෝත්තර ඵල සමාපත්තියට තමයි ඒක කතා කරලා තියෙන්නේ. එහෙමනම් මේ දුකයේ මේ අජ්ජත්තා ධම්මා කියන පදයට අරගන්න වෙන්නේ අජ්ජත්තිකා ධම්මා කියන පදයට අපිට අරගන්න වෙන්නේ මේ අජ්ජත්තජ්ජත් කියන අර්ථකථනයේ යටතේ විස්තර වෙන අධ්‍යාත්මික ආයතන 6. එහෙමනම් මේක කොහෙද මෙහෙම අරගන්න තියෙන්නේ? මම ධම්මසංගණියේ බැලුවා. මොකද එහෙම අධ්‍යාත්මික මේ ආයතන 6 ගන්න තැනක් මට හම්බ වුණේ නැහැ. ඔයගොල්ලන්ට හම්බ වෙලා තිබුණොත් කරුණාකරලා මටත් කියන්න. මට ඒ පාර මේක හම්බ වුණේ සූත්‍ර පිටකයෙන්. සූත්‍ර පිටකේ බොහෝ තැන්වල තියෙනවා. මම එකක් විතරක් ඉදිරිපත් කළේ. මේ අජ්ජත්තික ආයතනානි කියන එක අර්ථකථනය දක්වලා තියෙන එක තැනක් තමයි චක්ක සූත්‍රය. එතනදී මේක මේ විදිහට විස්තර වුණා. චක්කායතන, සෝතායතන, ගානායතන, જીවායතන, කායතන, මනායතන කියලා මේක ඊට පස්සේ විවිධ පැති කඩවලට සූත්‍ර පිටකයේ තුල විස්තර කරන තැන් ගොඩාරියක් තියෙනවා. මොකද ධම්මසංගණිය තුල මේ 6 එක තැනකට මට දකින්න බෑ කියලා මට හිතුණා. මොකද රූපකාණ්ඩය බැලුවොත් මනායතනය එතන නැහැනේ. අනිකුත් තැන් අරන් බැලුවොත් මොනවාද චිත්තෝත්පාද කාණ්ඩය ආරම්භ බැලුවොත් එතන රූප ධර්මතා දීලා නැහැ. එහෙමනම් 6ම එක තැනකට ධම්මසංගණී නැහැ කියන එක තමයි මට තේරුනේ. හැබැයි පෙయ్యాලම් කරලා තිබුණා. ඊළඟට මේක භාවනා පොතේ අරගෙන බැලුවොත් අජ්ජත්තිකා ධම්මා කියන තැන ආත්ම භාවයේ අධිපති කොට ඇත්තා වූ කියලා තමයි එතන අර්ථය දීලා තියෙන්නේ. ඒ අර්ථය ගැන මටත් පොඩි ගැටලුවක් නම් තියෙනවා. ඒත් ඉතින් මගේ දැනුම දුර්වල නිසා ඊට එහා මට ඒක විස්තර කරන්න බැහැ.
ඒකට ආත්ම භාවය අධිපති කොට ඇත්තාම කියලාම දැම්මේ. මොකද අර කියන ධර්මතා ටිකේ යම්කිසි මම මගේ කියන හැඟීම තියෙනවා තමයි. ඒ පදනමේ වෙන්න ඕනේ. ඒකට මේ අර්ථකථනය දීලා තියෙන්නේ. බාහිරා ධම්මා කියන දෙවෙනි පදයට දීලා තියෙන ආත්ම භාවය අධිපති කොට නැත්තා වූ අනිකුත් ධර්මතා සියල්ල අරන් තියෙනවා. ඒ භාවනා පොත මේකට අර්ථ දක්වන විදිහ. ඊළඟට නික්කේප කාණ්ඩයේ ගිහිල්ලා බැලුවොත් මෙතන තියෙනවා චක්කායතනම් පෙය්‍යාලම් මනායතනම් කියලා. ඉමේ ධම්මා අජ්ජත්තිකා. මේකේ මේ පෙය්‍යාලම ඇත්තටම විස්තර කරගන්න පුළුවන් නම් ධම්මසංගණිය තුලින් ඒකේ මේ මංගල මහත්මයා මට මතක් වෙන්නේ ඇත්තටම මේ ඔය අපි ගත්තොත් එහෙම ගිරිමානන්ද සූත්‍රය වගේ ගණන් ගත්තොත් එතනදී අපි දන්නවනේ අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා ආදී වශයෙන් වඩන විදිහ පෙන්නනවානේ. එතකොට අනිත්‍ය සංඥා වඩන්න කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමයි එතන පෙන්නන්නේ අනිත්‍ය වශයෙන් වඩන්න කියලා. අනාත්ම වශයෙන් වඩන්න කියලා තියෙනවා චක්කුං අනාත්තා, සෝතං අනාත්තා, ගානං අනාත්තා, ජීව අනාත්තා, මන අනාත්තා. ඊට පස්සේ රූපේ අනාත්තා. ඔය විදිහට බාහිර ආයතන ටිකත් එතන පෙන්නනවා. අනාත්ම හැටියට වඩන තැනදී ඔය ආයතන ටික තමයි පෙන්නන්නේ. හරියටම හරි. එතකොට ඒ පැත්තෙන් බලනකොට මේ තමාගේ ආත්මය කියලා හිතා ගන්න ප්‍රකටවම හිතා ගන්න ටික තමයි ඔය ආයතන ටික හැටියට පෙන්නලා තියෙන්නේ. ඒ වගේ ආත්ම දෘෂ්ටිය කඩා ගන්න එක ගැන තමයි එතනත් පැහැදිලි කරලා තියෙන්නේ කියලා හිතන. ඒ පැත්තෙමුත් අපිට හිතන්න පුළුවන් නේද? ඔව්. මොකද ඔය ආයතන 6 තමයි අපි තමන් නිර්මාණය කරගෙන ලෝකේ නිර්මාණය කරගෙන තියෙන නිසා. එහෙම තමයි මටත් හිතා ගන්න තියෙන්නේ. එතකොට බාහිර ආයතන හැටියට මෙතන අරගත්තේ රූප ආයතනය, සද්ද ආයතනය, සෝත ආයතනය, ගාන ආයතනය, ජීව ආයතනය, කාය ආයතන, මන ආයතන කියන ටික. මොකද මේවට ගෝචර වෙන්නේ අරක ඒ ධර්මතාවල තුල තමයි අපිට ලෝකයක් නිර්මාණය වෙන්නේ. මේ පදනමේ ඉඳගෙන අපි අට කතා කාණ්ඩය ආරම්භ බලපුවාම දැන් මෙතන මේ පෙය්‍යාලම අපි කොහෙන්ද ගන්නෙ මේ පෙය්‍යාලම? පළවෙනි පදේ තියෙන පෙය්‍යාලම. එහෙම නැත්නම් දෙවෙනි පදේ හරි කමන්නේ. මේ පෙය්‍යාලම කොහෙන්ද ගන්නෙ? මේකේ තියනවා නේද මේ මංගල විභංගේ කියන්නේ ආයතන විභංගේ තියෙනවා. ආයතන විභංගේ ඡේද 225 මේක පැහැදිලිව තියෙනවා. හැබැයි ඒක මට ප්‍රශ්නයක් වුණේ ධම්මසංගණියේදී සාමාන්‍යයෙන් මම දැකලා තිබුණේ පෙය්‍යාලමක් දැම්මොත් ඒක ධම්මසංගණියෙම ඊට කලින් හොයාගන්න පුළුවන්. නමුත් මෙතනදී මේක විශේෂයක් හැටියට මම දැක්ක මට ධම්මසංගණියේ මේ පෙය්‍යාලම දිග අරගන්න බෑ. ඒ සඳහා මට විභංගයට යා යුතු වුණා. විභංගයේ ඡේද 225 මේක පැහැදිලිව තේනවා වෙන්න ආධ්‍යාත්මික ආයතන වෙන්න බාහිර ආයතන කියලා මේ විදිහටම විස්තර වෙනවා. ඒක මමත් ඉගෙන ගත්ත අලුත් දෙයක් වුණා මේ කොහොමද ඒක පෙය්‍යාලම කඩාගත්තේ කියලා. හරි ඊළඟට අට කතා කාණ්ඩයට ගියොත් ඒත් ඒ අර්ථයමයි දීලා තියෙන්නේ චක්කායතන පෙය්‍යාලම් මන ආයතන කියන එක තමයි අජ්ජත්තික ආයතන හැටියට දීලා තියෙන්නේ. හරි කොහොමද ඊළඟට මේක අභිදේය අර්ථය අනුව අහුලනකොට ආධ්‍යාත්මික ආයතන 6 දීලා තියෙන අර්ථකථනය අනුව ප්‍රසාද රූප පහක් මන ආයතනෙ හැටියට සිත් 89ත් අධ්‍යාත්මික ධම්මා හැටියට ගොනු වෙනවා. එහෙමනම් ඒ ධර්ම ටික ස්කන්ධ දෙකයි ආයතන 6යි කයි දෙකයි තුනයි 6යි ධාතු 12යි සත්‍ය 1යි. හරි නේද? හරි නේද? හරි. එහෙනම් දෙවෙනි පදේ බාහිර ධම්මා චෛතසික 52යි රූප 23යි. ඒ 23. එතනදී සමාවෙන්න මංගල මහත්තයා මෙතනදී සත්‍ය 1යි කියනකොට මේකේ මාර්ගසිත ඵලසිත ටික උඩ අත්ම සත්‍ය විදිහට නේද? ඒ ටික අතහැරලා තමයි අපිට ඔව්. දැන් මේ හැමතැනකදීම සත්‍ය හැටියට දෙන තැන්වලදී සත්‍ය 1යි නෑ මෙතනදී සත්‍ය 1යි කියලා දුන්නේ පළවෙනි පදේට දුක්ඛ සත්‍ය විතරයි. එතනදී වෙන සත්‍ය ආවේ නැහැ. මේ යනවා සත්‍ය විනිර්මුක්ත ධර්ම එතන අඩංගු නැහැ පළවෙනි පදේට නේද? ඇයි දැන් මාර්ගසිත ඵලසිත තියෙනවා? එන්න ඕනේ ලෝකෝත්තර සිත් 8. ලෝකෝත්තර සිත් තියෙනවානේ.
ඒක හැම එකෙම මෙන්න මම අර ඉස්සෙල්ලා කිව්වේ ඒක තමයි. ඔව් ලෝකෝත්තර සිත් ටික තියෙන නිසා ඒක දුක්ඛ සත්‍ය දෙන්නේ නැහැ. yes. විනිර්මුක්තයි. එතකොට ඔව් ඒ ටික සත්‍ය විනිර්මුක්තයි කියලා එන්න ඕනේ. හරි. ඊළඟට බාහිරා ධම්මා කියන තැනදී චෛතසික 52යි රූප 23යි නිර්වාණයයි එතනදිත් ස්කන්ධ 4යි ආයතන 6යි 1 2යි 3 6යි ධාතු 6යි සත්‍ය 2යි සත්‍ය 4යි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ඔව් මේ හැම තැනකදීම විනිර්මුක්ත ධර්ම ගලපන්න ඕනේ. එහෙමනම් එතනදිත් ඒ විදිහට හරි එහෙමනම් ඒ තමයි 12 වෙනි පද යුගලයේ අභිධේයාර්ථ උගුලා දැක්වීම. ඊළඟට 13 වෙනි යුගලයට උපාදා ධම්මා නෝඋපාදා ධම්මා. සමාවෙන්න මතකත් අරකේ සත්‍ය විනිමුක්තයි බලනකොට එතන චෛසික නැති නිසා ඒක බලන්න පුළුවන්ද? මාර්ග 4යි ඵල සිත් 4යි තියෙන මෙතන අජ්ජතා ධම්මා එකේ සිත් 89යි එතන චෛසික නෑනේ. අපි චෛසික වලින් නේද බලන්නේ මාර්ග චිත්තෝපාදයි ඵල චිත්තෝපාද විනිමුක්තයි කියන එක. නෑ මට තේරෙන විදියට දැන් මෙතන තියෙන මාර්ග සිත් 4 හරි චෛතසික නැති වුණාට සිත් 4 තියෙනවානේ. ඒ සිත් ඒකට දැන් මෙතන මාර්ග සත්‍ය නෑ. ඒක හරි. නමුත් මේ මාර්ග සිත දුක්ඛ සත්‍යයට ගන්නවද? නෑනේ දුක්ඛ සත්‍යයට ගන්න සිත් 89 81යිනේ. අන්න ඒක තමයි කියන්නේ. එතකොට එහෙනම් ඒ ඉතුරු මාර්ග සිත් ටික හරි ඵල සිත් ටික හරි ඒ ටික සත්‍ය විනිර්මුක්තයිනේ. මේක දුක්ඛ සත්‍යයෙන් විනිර්මුක්තයිනේ. ඒ නිසා ඒක සඳහන් කළ යුතුයිනේ. නැතුව අර අපේ මාර්ග චිත්තෝපාද 29යි ඒ විදිහට ලියන්න ඕනේ නැහැ. 4 එතකොට සත්‍ය විනිර්මුක්ත 29ක් මෙතෙන් දෙන්නේ නැහැ. මෙතන සත්‍ය විනිර්මුක්ත එන්නේ මාර්ග මොනවාද ඒකට කොහොමද කියන්නේ සත්‍ය විනිර්මුක්ත ධර්ම 8යි කොහොම හරි එන්න පුළුවන්. ඒක වෙන්නේ දුක්ඛ සත්‍යයත් එක්ක තමයි ඒක කම්පයා වෙන්නේ. දුක්ඛ සත්‍යයෙන් විනිර්මුක්තයි නේද? ලෝකෝත්තර සිත්. දුක්ඛ සත්‍යයෙන් විනිර්මුක්තයි. විනිර්මුක්ත ධර්ම එතකොට මෙතන 8ක් තියෙනවා. ලෝකෝත්තර ධර්ම ටික දුක්ඛ සත්‍යයෙන් විනිර්මුක්තයි. දුක්ඛ සත්‍යයෙන් විතරක් නෙවෙයි සත්‍යයෙන් සීල සත්‍ය වන්ගෙන් විනිර්මුක්තයි නේ. සත්‍ය වලට යුත වෙන්නෙම නැහැ. ඔව්. ඇයි එහෙම වෙන්නේ කියන එකට තවත් විස්තර ගියොත් මට මතක හැටියට මොකද ඔය සත්‍ය හරිද දුක්ඛ සත්‍ය සමුදය නිරෝධ මාර්ග කියන ඒවට එක එක කෘත්‍ය 4ක් තියෙනවා. ඒ කෘත්‍ය 4කම ඔය සිත් 4 අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක විනිර්මුක්තයි කියලා අයින් කළ යුත්තේ. දුක්ඛ සත්‍ය මොකද කරන්න ඕනේ? පිරිසිදු දැකිය යුතුයි, සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි, මාර්ග සත්‍ය සච්චිකාතබ්බ වැඩි නේ. මාර්ග සත්‍ය වැඩි යුතුයි. නිරෝධ සත්‍ය සාක්ෂාත් කර යුතුයි. ඔය කියන කෘත්‍ය 4ටම මේ සිත් 4 අඩංගු වෙන්නේ නැහැ. ඒ සිත් ලෝකෝත්තර සිත් 8 අඩංගු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පළවෙනි පදෙනුත් අපි කියලා දාන්න ඕනේ අට්ටික සත්‍ය විනිර්මුක්තයි කියලා. දෙවෙනි පදයේදී චෛතසික මාර්ග සිත්වල යෙදෙන චෛතසික කියන්නේ ලෝකෝත්තර සිත්වල යෙදෙන මාර්ගාංග හැර ඉතුරු චෛතසික ටික ඒත් සත්‍ය විනිර්මුක්ත වෙන්න ඕනේ. ඔව් ඒකයි නිර්වාණයයි. ඔව් ඒකයි නිර්වාණය. yes. ඒ විදිහට ඒක ගැලපිය යුතුයි. මොකද අර කියන කෘත්‍ය 4ට මේ වඩංගු නොවන නිසා. නිර්වාණය නිරෝධ සත්‍ය නේද? සමාවෙන්න ඕනේ. ස්කන්ධ විනිර්මුක්තයි කියන්නේ මේ නිර්වාණය සත්‍ය විනිර්මුක්තයි නෙවෙයි නිර්වාණය ස්කන්ධ විනිර්මුක්තයි කියන්නේ. හොඳයි. අපි 13ටත් ගිහිල්ලා බලමු. උපාදා ධම්මා නෝඋපාදා ධම්මා. උපාදා ධම්මා නිස්සය ආධාරය පිහිට පිලිසරණ නිසා හට ගන්නා වූද පවත්නා වූද කියන අර්ථය තමයි දීලා තියෙන්නේ. එහෙමනම් නෝඋපාදා කියනකොට නිස්සය ආධාරය පිහිට පිලිසරණ නිසා නොම හට ගන්නා වූ නොම පවත්නා වූ කියලා ඉතුරු ධර්මතා ටික මේ පැත්තට ගොනු කරනවා. එතකොට මෙතන නිස්සය ආධාරය පිහිට පිලිසරණ කියන ඒවා මට එකමට මම බලපුවාම අර පච්චය කාණ්ඩයේ නිස්සය ප්‍රත්‍ය සහ අත්ති ප්‍රත්‍ය අවිගත ප්‍රත්‍ය වාගේ වට යොමු වෙලා තියෙන වගේ පේනවා. එතනදී එතකොට
මොනවද මේ උපාදා ධර්ම ටික තමයි මෙතනදී මේ අරගෙන තියෙන්නේ. හරි? ඒක අපි භාවනා පොතේ මේ විදිහට අර්ථය දෙද්දී අපි ගියොත් ඊළඟ නික්කේප කාණ්ඩයට ගියොත් කතමේ ධම්මා උපාදා චක්කායතනං පෙය්‍යාලං කබලින්කාරෝ ආහාරෝ ඉමේ ධම්මා මෙතන උපාදා කියලා ඒක නික්කේප කාණ්ඩයේ අර්ථය දෙනවා. මේකේ පෙය්‍යාලමත් අපිට හොයාගන්න වෙනවා. ඒක නම් ලේසි මං හිතන්නේ. කාට හරි මතක් කරගන්න එහෙම පුළුවන් දෙයක්. එතන පෙය්‍යාලමට එන්න ඕනේ මේ මහා භූත රූප අතර ඇරෙන්න අනිත් රූප සියල්ල මම මේ පෙය්‍යාලම හෙව්වා මට හරියටම ඒක නම් කෙලිම මෙතන මේ රූප ධර්ම විතරනේ තියෙන්නේ. ඒක නම් රූප ධම්මසංගනේ රූප කාණ්ඩයේ ඡේද 599 පැහැදිලිව මේක විස්තර කළා. කතමේ ධම්මා කත්තමන් තං රූපං උපාදා කියන තැන චක්කායතන සෝතායතන ගාන ජීවහා කාය රූපා සද්ද ගන්ධ රස ඉත්ති පුරිස ජීවිතින්ද්‍රයන් කාය විඤ්ඤාති වචේ විඤ්ඤා ඒ කටන්දරේ දීලා කබලින්කාරෝ ආහාරෝ විවර වෙන තැනට එනකන් ඒක ඒ විදිහට ගෙනවා. මෙතන රූප 23ක් තියෙනවා. ඒ දැන් මොකද හදේ රූපේ නැති නිසා 23යි එන්නේ. ඒ විදිහට ඊතරනම් පෙය්‍යාලම හොයාගන්න ලේසි. එහෙමනම් නෝඋපාදා කියනකොට නික්කේප කාණ්ඩය කියන්නේ වේදනක්ඛන්தோ සංඥාක්ඛන්தோ සංකාරක්ඛන්தோ විඥානක්ඛන්தோ චත්තාරෝච මහා භූත අසංගතජ ධාතු මේ ධම්මා නෝඋපාදා. එතකොට මෙතන උනේ උපාදා රූප ටික එක පැත්තකට ගත්තා. උපාදා රූප නොවන අනිකුත් සියලුම ටික. එතකොට එහෙනම් නාම ධර්ම ටිකයි සතර මහා භූතයෝයි දෙවෙනි පදේට අරගත්තා. එහෙමනම් එතන ඒකත් අපිට විස්තර කරන්න පුළුවන් ඕනනම් ඡේද ධම්මසංගණී ඡේද 650 ඒකත් දෙනවා නෝඋපාදා කියන එක. එතකොට ඒවා ඍජුවම අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන් තැන්. ඡේද 650 මේ විදිහට දෙන්නේ පොට්ටබ්බායතනං ආපෝ ධාතු ඉදන් තං රූපං නෝඋපාදා. පොට්ටබ්බායතනං කිව්ව තැන ධර්මතා තුනක් එනවා. ආපෝ ධාතු එක්කව කරපුවාම සතර මහා භූතයෝ ගැලපෙනවා වෙනවා. හරි එහෙමනම් අපිට අට කතා කාණ්ඩයත් ඒ විදිහටම තමයි අට කතා කාණ්ඩයත් පළවෙනි පදේට ඒ විදිහටම දීලා දෙවෙනි පදේදී විස්තර කරලා දෙනවා. චතුසු භූමිසු කුසලං අකුසලං චතුසු භූමිසු විපාකෝ තිසු භූමිසු ක්‍රියාව්‍යා කතා. ඒ කියනකොට නාම ධර්මතා ටික ඇවිල්ලා ඉවරයි. චත්තාරෝච මහා භූතා ච නිබ්බානංච එතනදී රූප ටිකත් නිර්වාණයත් එතෙන්ට එනවා. රූප හැටියට ආවේ මහා භූත රූප හතර විතරයි. ඒ විදිහට මේක අර්ථ අභිධේයාර්ථ අහුරනකොට උපාදා ධම්මා කියන්නේ සතර මහා භූත හැර ඉතිරි රූප 24. මම මෙතනදී හදේ රූපයත් අරගත්තා. ඒ අනුව රූප 24යි කියලා මම පෙන්නුවා. එතන ස්කන්ධ එකයි ආයතන 10 කොහොමද ගලපන්නේ? ආයතන 10ක් තියෙනවලු මෙතන. රූපවල පොට්ටබ්බේ නැතුව. අපේතුව. එතන 9යි. එතන සුඛම රූප 15 ධම්මා එතනයි. ඕලාරික රූප ආයතන 9යි. මොකද්ද නැතුව කිව්වේ මේ මහා පොට්ටබ්බේ නැති. පොට්ටබ්බ ආයතනේ ඉන්නේ නැහැ. ආයතනේ 10යි. සුඛම රූප 15යි. නෑ මන ආයතනයයි පොට්ටබ්බ ආයතනයයි නේ. හරි. හරි. ධාතු 18යි සත්‍ය 1යි දුක්ඛ සත්‍ය හරි. එහෙමනම් නෝඋපාදා ධම්මා සිතසුන් මේ චෛතසික 52යි මහා භූත රූප 4යි නිර්වාණයයි. මේ විදිහට ඒක ගලප ගන්න පුළුවන්. ස්කන්ධ 5යි ආයතන 3යි ධාතු 9යි සත්‍ය 4යි. හරි. එහෙමනම් ඒ අභිධේයාර්ථ ගැලපීම. අවසාන වශයෙන් උපාදින්නා ධම්මා අනුපාදින්නා ධම්මා ඒ පදේ අරගෙන බැලුවොත් උපාදින්නා භාවනා පොත අර්ථකථනය දෙන්නේ තෘෂ්ණා දෘෂ්ටීන් විසින් ගන්නා ලද අරමුණක් අනුව කර්ම ක්ලේශයන් විසින් සවිකීය ඵලභාවයෙන් ළඟා කොට ගන්නා ලද්දා වූ කියලානේ. එහෙමනම් තෘෂ්ණා දෘෂ්ටීන් විසින් ගන්නා ලද අරමුණක් අනුව කර්ම ක්ලේශයන් විසින් සවිකීය ඵලභාවයෙන් ළඟා කොට ගන්නා ලද්දා වූ. ඒ කියන්නේ මෙතන අපි කතා කරන්න වෙන්නේ එහෙමනම් විපාක ධර්මතා සමූහයක් ගැන. අනුපාදින්නා ධම්මා තෘෂ්ණා දෘෂ්ටීන් විසින් ගන්නා ලද අරමුණක් අනුව කර්ම ක්ලේශයන් විසින් සවිකීය ඵලභාවයෙන් ළඟා කොට නොගන්නා ලද්දා වූ. ඒ විදිහටයි අභිධර්ම භාවනා පොත එතන පද දෙකට අර්ථකථනය දීලා තියෙන්නේ. එහෙමනම්
ඒකට අදාළව නික්කේප කාණ්ඩය ආරම්භ බැලුවොත් මෙතන අපිට දෙනවා කතමේ ධම්මා උපාදින්න සාසවා කුසලානං ධම්මානං විපාකා කාමාවචර රූපාවචර අරූපාවචර වේදනක්ඛන්தோ පියාලං විඥානක්ඛන්தோ යංච රූපං කම්මස්ස කතත්තා ඉමේ ධම්මා උපාදින්න. එහෙමනම් මෙතනදී උපාදින්න ධර්මතා හැටියට අපිට සලකන්න වෙන්නේ අර තෘෂ්ණා දෘෂ්ටියෙන්. ඒ කියන්නේ සාසව වූ කර්මයන්ගෙන් අපිට ඵලභාවයේ හැටියට ලැබෙන ධර්මතා සියල්ල එතන ගොනු කරලා තියෙනවා. ඊළඟට අනුපාදින්නා කියනකොට සාසවා කුසල ධම්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා වේදනක්ඛන්தோ පියාලං විඥානක්ඛන්தோ යේච ධම්මා කිරියා නේව කුසල නාකුසල නච්ච කම්ම විපාකා යංච රූපං න කම්මස්ස කතත්තා අපරියාපන්නා මග්ගාච මග්ගපලානිච අසංගතාච ධාතු මේ ධම්මා අනුපාදින්නා. හරි, පළවෙනි පදයට සාසව වූ විපාක ධර්මතා ටික අරගෙන දෙවෙනි පදයට අනිකුත් සීලුම ධර්මතා ටික ගොනු කරපු වගක් පේනවා. අපි අට කතා කාණ්ඩයේ ගියත් ඒක විස්තර කරන්න මෙහිමයි. 2550 තේසු භූමිසු විපාකෝ යංච රූපං කම්මස්ස කතත්තා ඉමේ ධම්මා උපාදින්න. තේසු භූමිසු විපාකෝ සාසව ධර්මනේ. එහෙනම් තේසු භූමිසු විපාකෝ යංච රූපං කම්මස්ස කතත්තා විපාක ධර්ම සමග ඉදිරිපත් වෙන කර්මජ රූප ටික. ඊළඟට අනුපාදින්න කියනකොට එහෙනම් ඊතුරු ධර්මතා සියල්ල ඒ අට කතා කාණ්ඩේ අර්ථ දැක්වීම. එහෙම ඒ අනුව අපි අභිධේයාර්ථ අහුලනකොට උපාදින්න ලෞකික විපාක සිත් 32යි තත්සම්පයුක්ත චෛතසික 35යි කර්මජ රූප 20යි. එතන ස්කන්ධ 5යි ආයතන 11යි ධාතු 17යි සත්‍ය 1යි. මෙතන ආයතන වලින් මොකක්ද අයින් උනේ? ආයතන 11 හැටියට ගත්තේ මොකක්ද අයින් වෙච්ච ආයතනේ? කාට හරි මතක් කරගන්න මොකක්ද අයින් වෙච්ච ආයතනේ? පළවෙනි පදේ අභිධේයාර්ථස්සේ. කර්මජ රූප 20 විතරයි. එහෙමනම් මොකක්ද අයින් වෙච්ච ආයතනේ? ශබ්ද ආයතනය. very correct. සද්දය කර්මජ රූපයක් නොවේ. ඒ නිසා ඒක අයින් වුණා. එහෙමනම් එතන ආයතන 11 හැටියට තමයි ආවේ. අනුපාදින්නා ධම්මා දෙවෙනි පදය. එතන අට කතා කාණ්ඩය අනුව විස්තර කරලා අනුව කුසල් සිත් 21යි අකුසල් සිත් 12යි ක්‍රියා සිත් 20යි ලෝකෝත්තර විපාක සිත් 4යි. මෙතන ලෝකෝත්තර විපාක සිත් 4 විතර ආවේ ලෞකික විපාක සිත් 22 පළවෙනි පදයට ගිය නිසා. එහෙමනම් චෛතසික 52 වෙනවා. කර්මජ නොවූ රූප 19යි කියලා මං ගත්තේ. ඒක හරි නේද? ඒක හරි. මොකද අර 17ට ජරතා අනිච්චදා දෙක එකතු වුනහම හරි 17. හරි. එතෙන්ට මං අරගත්තා ඒකනේ. හරි. නිර්වාණය. එහෙමනම් මේ ධර්මතා ටික තමයි අනුපාදින්නා ධම්මා යටතේ අපිට ගොනු කරන්න තියෙන්නේ. එතන තියෙනවා එහෙමනම් ස්කන්ධ 5යි ආයතන 3යි ධාතු 9යි සත්‍ය 4යි. මෙතන ඇත්තටම අනුපාදින්නා කියනකොට කර්මජ නොවන රූප සියල්ලම ගත යුතු කියන එකයි මට මතක තිබුණේ. ඒ මිසක් අර අපි චිත්තජ ආහාර ආදී වශයෙන් හොයන්න ගියොත් අපි පැටලෙනවා. ඒට වඩා ලේසි කර්මජ පළවෙනි පැත්තට දාලා කර්මජ නොවන කියන එක දෙවෙනි පදයට ගත්තා නම් ලේසි වගේ තමයි අපිට ත්‍රිකේදීත් මතක තිබුණේ මේ විදිහට. ඒකයි මම මේක මේ විදිහට ගත්තේ. හොඳයි. දැන් ඒ පිළිබඳව වෙන ගැටලුවක් නෑ මං හිතන්නේ. රූප බෙදෙන විදිහත් මෙහිමයි. මෙතන ජරතානිත්‍යතා ගැනීම තුල තමයි 19 කියලා ගත්තේ. එහෙනම් දැන් මහාන්තර දුකය පද සියල්ලම අවසానයි. ඒ ගැන පොදු සාකච්ඡාවක් තියෙනවා නම් හොඳයි. අනේ කවුරු හරි පොඩ්ඩක් බලන්න මට මේ මහාන්තර දුකයේ පද ගැළපීම සූත්‍රය මොකක් හරි එහෙක මට මං කොහෙදී හරි කියුවා මතකයි. තා ලස්සන ගැළපීමක් තිබුණා. ඒක මට පසු කාලයක එක මතක් වුණේ මේ මහාන්තර දුකය ඒ පද ගැළපීම නේද කියලා. මොකද ආරම්භණයෙන් පටන් අරගෙන චිත්තචෛතසික විස්තර කරගෙන ඇවිල්ලා ඉකි චිත්තචෛතසික ආරම්භණය අරගන්න මොනවද මේ අජ්ජත්තික ආයතන 6 උලුප්පා පෙන්නලා ඊට පස්සේ එතනින් උපාදා රූප ටික අරගත්තා. මොකද අපිට අජ්ජත්තික ආයතන 6ට ගන්න වෙන්නේ උපාදා රූප ටික තමයි අරමුණු හැටියට ගන්න වෙන්නේ.
ඊට පස්සේ ඔක්කොම කළාට පස්සේ උපාදින්න අනුපාදින්න ධර්ම ටික පෙන්වනවා. මේක මොකද්ද සූත්‍රයක ලස්සනට විස්තර වුණා වගේ මතකයි මට ඒක හොයාගන්න දැන් මතක නැහැ. හම්බ වුණොත් කියන්න. මොකද ඒක ටිකක් අපිට නැවත විස්තර ඒ සූත්‍ර පැත්තෙන් ඒක ඊට වඩා වෙනස් අර්ථ තියෙන ඉඩ තියෙන නිසා. හොඳයි වෙනත් සාකච්ඡා කරන්න අදහස් ඉදිරිපත් කරනවා නම් සතුටුයි. එහෙම නැත්නම් කාලය මං හිතන්නේ අපිට වෙන එකක් පටන් ගන්න වෙලාව නැහැ. ඔව් මේ සම්බන්ධයෙන් අද සාකච්ඡා කරපු කරන සම්බන්ධයෙන් කාට හරි යම් කිසි දෙයක් තවදුරටත් විස්තර කරගන්න හරි අදහසක් හරි තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට ප්‍රයෝජනවත් වෙනවා. පොඩි අදහසක් තියෙනවා දැන් ත්‍රිකයේ තියෙන අජ්ජත්තා ධම්මා කියලා. ත්‍රිකයේ තියෙන අජ්ජත්තිකා ධම්මා කියලා. එතනත් මම හිතන්නේ පොඩි වෙනසක් තියෙනවා ඒ ධර්මතාවල. වෙනසක් වෙන්න ඕනේ ඉතින්. ත්‍රිකයේ අජ්ජත්තා ධම්මා. මේ පද ගැලපීම් නම් ඇත්තටම පාලිත් එක්කම තමයි බලන්න ඕනේ. ඔව්. එතන මේ මංගල මහත්මයා මම හිතන්නේ අජ්ජත් කියන එකයි අජ්ජත්තික කියන එකේ වෙනස තියෙන්නේ. අර අජ්ජත් කිව්වහම සෝ సంతානේ කියන අර්ථය තමයි අජ්ජත් කියලා ගන්න. අජ්ජත්තික කියලා ගන්නකොට ගන්නේ ආධ්‍යාත්මික ආයතන ගැනම තමයි කතා කරන්නේ. අජ්ජත්තික කියලා කතා කරොත් එහෙම චක්ක ආයතනේ ඉඳලා මන ආයතනය නැත්නම් ඒ ආයතන ටික අජ්ජත් ධර්ම කියලා ගත්තාම අපි අර දෙකේකුත් තියෙනවා අජ්ජත් ධම්මා අජ්ජත් බහිද්ධා ධම්මා අජ්ජත් බහිද්ධා ධම්මා කියලා. එතකොට එතන ගන්නේ තමන්ගේ సంతානේ තියෙන සියලුම දේවල් නේ. ඒ මතකයේ හොඳයි. එහෙමනම් වෙනත් සාකච්ඡා කරන්න දෙයක් ඉදිරිපත් වෙන්නේ නැත්නම් අද දවසේ වැඩසටහන අවසන් කරමු. හැමදෙනාටම තෙරුවන් සරණයි. බොහොම පිං මංගල මහත්මයා මම ඇත්තටම මේ පුණ්‍යානුමෝදනාවට කාට හරි ඉදිරිපත් වෙන්න පුළුවන් අද දවසේ වැඩසටහන නිමා කරන්න කලින් තෙරුවන් සරණයි කාට කරුණාකරලා ඉදිරිපත් වෙන්න. හොඳයි මම පුණ්‍යානුමෝදනා කරන්නම්. මංගල මහත්මයා ඇත්තටම මේ ධර්මතාවල් මම නම් ඉගෙන ගත්තා වුණාට මම ඇත්තටම දැන් තමයි මේ ධර්මතාවල් හොඳට ඉගෙන ගන්නෙ. ඒ අතින් ගොඩක් පින් අපි මේ පින් ඉස්සරම මේ පින් දෙවියන්ටත් ලෝකපාලන සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. ඊට පස්සේ අපි මල්ලිගේ ඥාතිට අනුමෝදන් කරලා ඊට පස්සේ අපි පින් දෙමු. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපි ඊට සමාවයදමු. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡං කම්මේ බන්තේ බුරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡං කම්මේ ධම්ම සම්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයාගතං අච්ඡං කම්මේ සංඝ පුඤ්ඤක්ඛේත අනුත්තර. ඊමාය ධම්මාන ධම්මපටිපත්තිය බුද්ධං පූජේමි. ඊමාය ධම්මාන ධම්මපටිපත්තිය ධම්මං පූජේමි. ඊමාය ධම්මාන ධම්මපටිපත්තිය සංඝං පූජේමි. අද්දයි මාය පටිපත්තිය ජාති ජරා මරණං මහා පරිමිනිස්සාමි. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හොතු සබ්බ දුක්ඛා පමුච්චති. අපි මේ පැය එකහමාරක් වගේ කාලයක් තුළ බුදුහාමුදුරන්ගේ පරමාර්ථ ධර්ම සාක්ෂාත් කරලා ලොකු කුසලයක් උපදගත්තා. ඒ සියලුම කුසල අපි ප්‍රථම දෙවියන්ට පින් දුන්නා, ඥාතින්ට පින් දුන්නා. මංගල මහත්මයා මේ ගොඩ වෙහෙසක් කරන ගොඩක් උත්සාහ කළා අපිට මේ ධර්මය දැනුවත් කරනවා. බුදුහාමුදුරන්ගේ ධර්මයේ සිරස්සේ සඳහා කටයුතු කරන කිරීමක් මේ වෙන්නේ. ඒක ඇත්තටම අංගුත්තර නිකායේ තියෙනවා. ඒක මහත්ඵල වෙන පින්කම. විශේෂයෙන්ම අද වගේ මේ වගේ කාලයක දැන් අපි ඉන්නේ ඇත්තටම මරණේ හැමේ අපි ඉන්නේ. කොයි වෙලේ
කොරෝනා වලින් අපිව වෙලා ගන්නවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි මේ වගේ ධර්මය කිරීම මම හිතන්නේ හරි විශේෂ දෙයක්. අපි මරණයට මුහුණ දෙන්න සූදානම් ඉන්නවා කියලා මට හිතෙනවා. ඉතින් ඒ ලොකු පිනක් මේ අවස්ථාව අපදගත්ත අපි සියලු දෙනාම මංගල මහත්ය විශේෂයෙන් පිනක් උපදවා ගත්තා. මේ ධර්මයේ පරමාර්ථ ධර්මයේ දේශනා කළා. ඒ සීලම කුසල අපි විශේෂයෙන් මංගල මහත්ට අනුමෝදන් කරනවා. මංගල මහතාගේ මේ භවයෙන් ඈතර වෙන්න මේ කුසලය කියන්නේ පාරමිතා සම්පූර්ණ කිරීමට මේ කුසලයේ ඒකාකාරී උපනිශ්‍රේ වේවා කියලා මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ කටයුතු නොඑක ආකාරයෙන් සහභාගී වෙන ඉදිරිපත් කරන රත්නායක මහත්මයා මේ රෙකෝඩ් කරන ලක්ෂ්මී මහත්මිය අද මම හිතන්නේ නැති වුණත් අනිත් මහත්මිය ඒ සියලු අයටත් මේ කුසල ඒකාකාරීම ඔවුන්ගේ ජීවිතයට විශේෂ උපදවයක් උපකාර කරන අනිවාර්යයි. ඒ වගේම අපි සියලු දෙනාම මේ ධර්ම ශ්‍රවණය කළ කුසලත් අපි ඒ සියලුම කුසල අපි අදිෂ්ඨාන කරමු මේ ලෝකයේ මේ තියෙන විහිසුණු වසංගතේ මේ ලෝකයේ සුවපත් වේවා කියලා. අපි මේ ධර්මයෙන් සුවපත් වෙනා වගේ සියලුම දෙනා සුවපත් වේවා. ඉක්මනින් මේ ලෝකයේ මේ කොරෝනා වසංගතේ දුර වේවා කියලා අදිෂ්ඨාන කරමින් සියලු දෙනාටම මම සෙත් පතමින් නතර වෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සාදු සාදු.